තෙරුවන් සරණයි හැම දිනකටම සුපුරුදු ආකාරයෙන් අදත් අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම් වන්නේ. අද 2021 වර්ෂයේ වර්ෂාරම්භයේ පළමු දිනේ ජනවාරි 1 වෙනිදා ලෝක සම්මත විවාහාර ක්‍රමයට ඒ වගේම වේලාව ගත්තොත් උදෑසන 5:30 ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි ලෝකේ පුරා සිටින විවිධ රටවල් වල වාසය කරන කල්යාණ මිත්‍ර පිරිස අපි මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහෙනවා මේ දහම් හමුව සඳහා. වෙනදා වගේම අපි දහම් හමුව ආරම්භ කරමු. මේ තථාගත ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ 3 වාරයක් කියලා සුපුරුදු ආකාරයෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු දහම් හමුවට සම්බන්ධ වී සිටින කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි බොහොම වටිනා කටයුත්තක් මේ සිද්ධ කරගෙන ලබන්නේ. අදත් අපි ඒ කාර්යයම තමයි සූදානම සිද්ධ කරන්න. අපේ දහම් හමුව පවත්වන්නට. ඉතින් අද දිනය යම්කිසි ලෝක සම්මත වශයෙන් විශේෂ දිනයක් බවට පත් වෙලා තියෙනවා. ධර්මානුකූලව නම් එය විශේෂ දිනයක් වන්නේ නැහැ. නමුත් මේ සම්මත ලෝක සම්මතයේ තියෙන මිනිස්සු වර්ෂාවක් වano ගණන් ගන්නා වූ ගණනය කරන්නා වූ යම් යම් ගිනුම් මිනුම් ක්‍රම තිබෙනවා. මැන ගන්නා වූ ක්‍රම තියෙනවා. කාල ආදී වශයෙන් කාලමානයන් තියෙනවා සකස් කරගෙන. ඉතින් කාලමානයන්ට අනුව වර්ෂ කියලා අපි කාලමාන තත්පරවල ඉඳලා ඒ වගේම විනාඩි පැය දින සති මාස වර්ෂ වශයෙන් කාලමානයන් සකස් කරගෙන තිබෙනවා. තවත් සමහර වෙලාවට ඍතු වශයෙන් මේක විදිහට. ඉතින් මේ කාලමානයන්ගෙන් එකක් තමයි මේ වර්ෂ කියන ඒවා. ඒවට දින මෙච්චරයි කියලා සම්මත කරගෙන 365 හරි 66 හරි ඒවටත් හරියට පැහැදිලි ගණනක් කියන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙම කාලමාන සකස් කරගෙන තිබෙනවා. ඉතින් මේ කාලමානයන්ගෙන් මැන්නම අද කිසියම් කාල පරිච්ඡේදයක් ඒ මානයට අනුව යම් කාල පරිච්ඡේදයක් නිමා වෙලා අලුත් නෙවෙයි. ඉතින් තව ඒ මිනුමේ ඊළඟ මිම්ම ඉදිරියට තියෙන දවසක්. ඉතින් මේක මිනිස්සු කොයි විදිහට තේරුම් අරන් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. නමුත් සමහර අය මේක පිළිබඳව තියෙන්නේ වැඩිපුර තියෙන මිත්‍යා දෘෂ්ටි. ඒක නිසා ඊයේ රෑ සමහරු 31 වෙනි දවසේ රාත්‍රිය කියලා අමුතු විකාර රූපී දේවල් සිද්ධ කරනවා. අදත් ඉතින් වැඩිපුර කාලය ගත වෙන්නේ සුබ පැතුම් ආදී දේවල් වලට. ඉතින් ඒවා මේ අපිට නම් ඔය දවස්වල කිසිම වෙනසක් නැහැ. මේ සෝබාදහම අනුව බැලුවොත් 31 වෙනිදාවත් ජනවාරි 1 වෙනිදාවත් ජනවාරි 2 වෙනිදාවත් දෙසැම්බර් 28 27 වගේ දිනවලවත් කිසිම වෙනසක් නැහැ. මේක මේ මානසින් හදාගත් එක්තරා මනෝ සංකාරයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔහොමයි මේ ගත වෙන්නේ. ඊයේ දවසේ නැත්නම් ඊයේ රාත්‍රී කාලේ බැලුවොත් එහෙම নানা ආකාර විකාර තමයි ඉතින් අපිට දකින්න ලැබෙන්නේ ජනමාධ්‍යවල
ආදී වශයෙන්. ඒවා මේ ඇත්ත වශයෙන්ම මිනිස්යන්ට මේ තමන්ගේ ජීවිතයේ තියෙන ඒකාකාරී ගතිය නැති කරගන්න මොනවා හරි දේවල් අවශ්‍ය වෙනවා. මේ අසුතවා පුතුජනට තමන්ගේ ජීවිතේ දැනෙන්න පටන් ගන්න කිසියම් ඒකාකාරී ගතියක්, නීරස ගතියක්. මොකද ඒක ඇත්තටම අවිද්‍යාවෙන් එන කාරණයක්. ඉතින් එතකොට මොකක් හරි කරන්න වෙනවා මේ ඒකාකාරී නීරස ගතිය වළක්ව ගන්න. ඉතින් ඒකට හොයනවා, ඒ සඳහා අවස්ථා හොයනවා. ඉතින් අවස්ථා ඔය මායාකාරී අවස්ථා හමු වෙනවා. ඉතින් දෙසැම්බර් 31 වෙනිදා එවැනි මායාකාරී අවස්ථාවක්. ඉතින් ඒකට උඩපනිනවා, දඟලනවා. ඉතින් මං හිතන්නේ ජනවාරි 1 වෙනිදා උදේ වෙනකොට අපි මෙහිම උදෑසන නැගිටලා සිහිනුවණින් සදහම් හමුවකට එකතු වුණාට බොහෝ දෙනාට මේ වෙනකොටත් සිහි කල්පනාව මං හිතන්නේ නැහැ කියලා. ජනවාරි 1 වෙනිදා නැගිටලා සුපුරුදු විදිහට මේ තමන්ගේ ජීවන කටයුතු කරන්න සිහිනුවණින් ඒ මට්ටම නැහැ. මිනිස්සු බොහෝ දෙනකොට. ඒ තරම් මේ මිත්‍යා දෘෂ්ටි සහ මිත්‍යා සංකල්ප ඒවා පදනම් වෙච්ච මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව තමයි යන්නේ. ඉතින් ඒක අවිද්‍යාව තියෙනකන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක අවිද්‍යාපච්චය. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇතිවන්නා වූ අවිද්‍යා අකුසල සංස්කාර. අවිද්‍යාපච්චය සංඛාරා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඒකයි. ඔය අකුසල සංස්කාර ටිකක්, අකුසල චිත්ත සංකාර, වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර ටික ඇති වෙනවා අවිද්‍යාව ඇති කාලේ. ඉතින් මං හිතන්නේ අපිට නම් එහෙම දෙයක් නැහැ. මේ ඉන්න කල්යාණ මිත්‍රයන්ටත් මං හිතන එහෙම අවිද්‍යාවක් නැහැ කියලා. ඉතින් අපිටත් ඔය සමහර අය සුබ පතනවා. ඉතින් දුරකථන වලට සුබ පැතුම් පණිවිඩය වල තියෙනවා නොඑක් විදිහට. ඉතින් සමහර වෙලාවට ඉතින් මම නම් ඒවට පෙරලා සුබ පැතීම්වත් නැවත ඒවට ප්‍රතිචාර දැක්වීමත් මම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. යම් කෙනෙක් වචනෙන් කිව්වොත් ඉතින් ඒ වගේ අවස්ථාවක සමහර වෙලාවට ඒ පුද්ගලයා ගැන හිතලා බොහොම ලාබාල මට්ටමේ අන්ධ අසුතවා පුතුජන කෙනෙක් වුණොත් විතරක් ආපහු සුබ පතනවා. එහෙම සුබ පතන්න අවශ්‍ය වෙන්නේ මේ මට්ටමේ පහළම මට්ටමේ කෙනෙක් වුණොත් තමයි. නැත්නම් ඉතින් සුබ පැතීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක මේ සිහිනුවන තියෙන දහම් අවබෝධයේ තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඉතින් ඕකයි ස්වභාවය. මේ අද දවස ගැන මම මේ පොඩ්ඩක් වචනයක් මතක් කළේ ඒකයි. ඒ වගේම ඊට අදාළ අපේ සාකච්ඡාවට අපේ මාතෘකාව දැනට යන්නේ අනිශ්චිත විහරණය. ඉතින් මේ මාතෘකාවෙන් අපි තෝරාගෙන තියෙන බුද්ධ දේශනා තෝරාගෙනයි අපි මේ මාතෘකාව ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඒ අනුව අපි මාතෘකාවට යන්න කලින් මේ අද ලෝක සම්මත වශයෙන් සුවිශේෂ දවසක් නිසා මම විශේෂ සූත්‍රයක් තෝරාගත්තා. මේක මම හිතන්නේ හුඟ දෙනෙක් අහලා තියෙනවා. අච්චේන්ති සූත්‍රය. අච්චේන්ති සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ සගතා වර්ගයේ දේවතා සංයුත්තේ නල වර්ගයට ඇතුළත් සූත්‍රයක් අච්චේන්ති සූත්‍රය. ගාථා දෙකයි තියෙන්නේ. ඒ ගාථා දෙක අපිට මේ වගේ වෙලාවක මතක් කරගන්න හොඳ බුද්ධ දේශනාවක්. එක ගාථාවක් දේවතාවෙක් විසින් ප්‍රකාශ කරන ගාථාවක්. ඒකෙම යම් කොටසක් බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා දේශනා කරනවා. ඉතින් බොහොම කෙටි සූත්‍රයක්. අපි අපේ ප්‍රධාන මාතෘකාවට යන්න කලින් මම කල්පනා කරා මේ සූත්‍රය පොඩ්ඩක් සාකච්ඡා කිරීම සුදුසුයි කියලා. එහි නිදානය ඒ සාවත්‍ය නිදානං කියලා කියන. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ සවැත් නුවර දෙව්රම් වෙහෙරදී සිදුවුණු සිදුවීමක් හැටියට. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ඒකමන්තං තිතාකෝසා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසි. එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා මෙන්න මේ ගාථාව කියවා. මේ ගාථා කියන කිව්වම අපි හිතන්නේ මේ 4 පදයක් 6 පදයක් තියෙනවා වගේ කියන අදහස ගාථා කියන්නේ. නමුත් මේ ගාථාවල ස්වરૂපය මේ යම් අදහසක්
කිසියම් ආකාරයකට සංක්ෂිප්ත වශයෙන් හෝ වක්‍ර විදිහට හෝ කිසියම් නිර්මාණශීලී ආකාරයෙන් හෝ ආකර්ශනීය විදිහට ඉදිරිපත් කිරීමක් මේ ගාථා කියලා කියන්නේ. දැන් සිංහලෙන් කවියක් ගත්තම පාලි ගාථාවකට කිසියම් ආකාරයකට අනුරූප ලක්ෂණයක් පෙන්වනවා මේ සිංහල කවි. සිංහලෙන් ගත්තොත්. ඒතර අපි කවියක තියෙනවනේ රිද්මයක්, රටාවක්, තාලයක්, විශේෂ විදිහට පද යෙදීමක්, සමහර විට කාරණේ සංගවා කීමක්. ඒ වගේ ලක්ෂණ ගණනාවක් තියෙන මේ ගද්‍යයට වඩා පද්‍යවල ඒ ලක්ෂණේ තියෙනවා. එතකොට සමහරව අදහස් ඉදිරිපත් කරන්නේ මේ సౌందర్యාත්මක රටාව. ඒ సౌందర్యාත්මක රටාවට තමයි ගාථා කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එවැනි ආකාරයකින් තමයි මේ දේවතාව තමන්ගේ අදහස ඉදිරිපත් කරේ. ඉතින් සමහර විට මේ අදහස ඉදිරිපත් කරන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට මහලු වයසේදී කෙනෙක් හැටියට හිතලා මේ සාමාන්‍ය මහල්ලෙකුට කරන යෝජනාවක් විදිහට වෙන්නේ නැති කියලාත් හිතෙනවා ගාථාව දිහා බලපුවම. ඉතින් ඒ ගාථාව මෙහිමයි. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපොබ්බං ජහන්ති. ඒතම් භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේක සාමාන්‍ය ලෝක දැක්ම ඉදිරිපත් කරන්නේ දේවතාව. කෙටියෙන් ඉදිරිපත් කරන. අච්චෙන්ති කාලා. කාලය ගත වෙනව නැත්තම් ඉක්මිලා යනවා. කාලා අච්චෙන්ති. ඊළඟට තරයන්ති රත්තියෝ. රත්තියෝ කියන්නේ මේ රාත්‍රී කාල දිවා රාත්‍රී දෙක ගත වෙනවා. තරයන්ති කියන්නේ එතන තරයන්ති කියන්නේ ගත වෙනවා කියන අදහස. ඊළඟට අනුපොබ්බං ජහන්ති වයෝගුණ. අනුපොබ්බං ක්‍රමේ ජහන්ති අපිව හැර යනවා. අපිව කියන්නේ හැර යනවා. මොකද්ද වයෝගුණය? වයෝගුණය කියන එකෙන් අදහස් කරන්නේ යමක පැවැත්ම සඳහා සෝබාදහමෙන් ලබා දීලා තිබෙන කාලය කියලා අපිට කියන්න පුළුවන් ඒකට. හැබැයි ඒකට සාමාන්‍යයෙන් ඒ ගුණයට ඒ ගති ලක්ෂණයට පාවිච්චි කරන වචනේ වයෝ කියලා. වයෝ කියන එකේ අදහස නිතරම වැය වෙලා යනවා කියන. ගෙවි යන දෙයක් ලැබිලා තියෙනවා යම් ඕනම දෙයක පැවැත්ම සඳහා. ඒක ආරම්භ වුණු අවස්ථාවේ ඉඳලා ඒක නිසි නිමාවක් සිද්ධ වෙනවා. අන්න ඒ දක්වා කාලය තුල එහි පැවැත්මට ඒ ලබා දීලා තියෙන කාලාන්තරය, කාලපරාසය වයෝගුණය කියලා කියන්න පුළුවන්. අපි ඕකම සිංහලෙන් වයස කියලා පාවිච්චි කරනවා. වයස කියලා. පාලි වචනයමයි අපි සිංහලට හදාගෙන තියෙන්නේ. වයෝගුණ මේ ලැබිලා තියෙන කාලාන්තරය මොකද වෙන්නේ? අනුපොබ්බං ක්‍රමයෙන් ජහන්ති ගෙවිලා යනවා. ඒත් අපිව හැර යනවා. අපිව කියන්නේ ඊට අදාළ වස්තුව හෝ ඒ ධර්මතාව හැර යනවා. ඒ යම් ධර්මතාවකට ආයුෂක් ලැබිලා තියෙන සෝබාදහමෙන් යම් ධර්මතාවකට ලැබිලා තියෙනවා සෝබාදහමෙන් වයෝගුණයක්. මේ වයෝගුණය එහි පැවැත්මට සෝබාදහමෙන් ලබා දීලා තියෙන කාලපරාසය ක්‍රමයෙන් ගෙවිලා යනවා. ඉතින් ඒතම් බයම් මරණේ පෙක්කමානෝ. මේක අසුතව පුතුජන නෙවෙයි. ඉතින් සියලු ලෝක සත්‍යයන්ට මරණ එක බයක්. ඉතින් ගෙවි යාම මරණ බය කියලා අපි ඔබට කියන සාමාන්‍ය. මෙතන දේවතාවත් ඒ වචනේමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක පෙක්කමානෝ ඒක අපේක්ෂාවෙන් යුක්තවයි කවුරුත් ඉන්නේ. ඉතින් ඒක බලාපොරොත්තු කැමති වුණත් අකමැති වුණත් ඒක බලාපොරොත්තු විය යුත්තක්. පෙක්කමානෝ අපේක්ෂා මේ වෙන් ඒක ඉන්නේ. ඉතින් ඒක හැමදෙනාටම උරුම ධර්මතාවයක්. ගෙවි යාම මේ වයෝගුණය ක්‍රමයෙන් ගෙවි යාම. ඒක එක්තරා බයක්. ඉතින් සාමාන්‍ය අසුතව පුතුජනල ඒකට බොහෝ සෙයින් බයයි. ඉතින් ওই බය නිසා තමයි ඔය මේ වර්ෂවකවානු ගෙවෙනකොට ඔය හිත හදාගන්න එක එක දේවල් කරන්නේ. දැන් උපන්දිනේ කියලා එකක් දාගෙන
එදාට උඩපනින්නේ දන්නවා මේ වර්ෂයක් ගත වෙලා ඊළඟ වර්ෂයේ උදා වෙනකොට ඒ කියන්නේ එක අලුත් උපන්දිනේ කියන්නේ ඊළඟ වර්ෂයේ එනේකනේ. ඉතින් දන්නව මරණයට කිට්ටු වෙනවා කියලා. ඉතින් ඕක පිළිගන්නේ නැතුව ඉතින් එදාට උපන්දින පාටිය සාදය ඒව මේවා කියලා දාලා උඩපනින්නව දඟලනවා. ඇත්තට මෙතන තියෙන්නේ අර මරණ බය එක්තරා බොරු මායාකාරී දෙයකින් වසා ගැනීමක් තියෙන. එදාට කරන බොරු මායාකාරී දේවල් ටික බලන්න. උපන්දින සාද කියලා කරන දේවල් කොච්චර හිස් දේවල්ද කියලා. මේවා දැන් අපිට මේවා යෝගීන් හැටියට ආර්ය ශ්‍රාවකය හැටියට මේවා දිහා විවෘතව බලන්න පුළුවන්. ඉතින් ඕවා කොහොම හරි එදාට මේ කතාව මගහැරලා ඒක කරනවා. දැන් ඒක අමුතු විදිහට මගහරින සමහරව එදාට කියන නෑ අපි මේ බටහිර ක්‍රමයට සාද කරන්නේ අපි කරන්නේ පින්කම් කියලා. ඉතින් ඇයි පින්කම් කියන අර්ථේ පින්කම් ඔද එදාටම ඇයි පින්කම් වෙනදට කරන්න බැරිද? උපන් දිනේ එනකන් ඉන්න ඕනද පින්කම් කරන්න? පින්කම කියන එක කවදටත් වළංගු. ඒ උපන් දිනේ එනකම් ඉන්න ඕනේ නෑ. අනිත් හැම දවසේම වෙන දේවල් කර ඉඳලා උපන් දිනේට ඒක කරන්නේ මොකද? ඒ තියෙන්නේ තරකම තමයි. ඒ බයම තමයි. ඒතම් බයං මරණය පෙක්කමානෝ. ඒක වහගන්න ඒක නිකන් ඒකට එක්තරා මායාකාරී පිටකවරයක් දාන්න කරන වැඩ. ඒක කරන්නේ අපේ බෞද්ධය. ඉතින් ඕක කිව්වම සමහර අය මේ ඒක ටිකක් වැරදි විදියට හිතන්න පුළුවන් නෑ. උපන් දිනේ එන්න අවශ්‍ය නෑ පින්කම් කරන්න. හොඳ වැඩ කරන්න, යහපත් වැඩ කරන්න. වෙනදට කරන්න පුළුවන්. එහෙනම් මොකද උපන් දිනේට කරන්නේ? ඒ අර බය තමයි. ඒක වහගන්න කරන වැඩ. ඉතින් ඒක නිසා මේ ඔය බය සත්වයන්ට තියෙනවා. ඉතින් මෙතනත් මේ දේවතාව කියන්නේ පුඤ්ඤානිකෛරාත සුඛාවහානි කියලා. ඉතින් පින් ටිකක් කරගත්තොත් නරකද කියලා නිකන් බුදුරජාණන් වහන්සේට යෝජනාත්මකව කෛරාත කිව්වම ඉතින් කෙලින්ම මේ කරපන් කියලා විධික්‍රියාව තියෙන්නේ. යෝජනාත්මක අදහස තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේ සමහර විට මට හිතෙනවා මේ දේවතාව බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. වයස 80ක් වෙන මහල්ලෙක් හැටියට උන්වහන්සේ දිහා බලලා කරපු යෝජනාවක් වෙන්න පුළුවන්. එයාගේ අවබෝධයේ හැටියට. ඉතින් වයසට යනකොට කවුරුත් කියන්නේ ඕකනේ. දැන් ඉතින් වයසට ගිහිල්ලා නරකද පින් ටිකක් කරගත්තොත් කියලා ඒකම තමයි දේවතාව කියන්නේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අවබෝධ කරගෙන හිටියනම් මේ යට පාඩේ මේ විදිහට කියවෙන්නේ හතරවෙනි කතාව. පුඤ්ඤානිකෛරාත සුඛාවහානි කියලා. බුදුරජාණන් වහන්සේට කරන ලද ප්‍රකාශනයක් මේක. ඉතින් ඕක තමයි මේ මිනිස්යන්ගේ සාමාන්‍ය ලෝක සත්‍යයේ අසුතව පුතුජනගේ දැක්ම. බුදුරජාණන් වහන්සේ අර මුලින් කියපු කාරණා ටික එසේම උන්වහන්සේගේ පිළිතුරු ගාථාව ඊළඟට සඳහන් වෙනවා. මුලින් කියපු ටික එහෙම උන්වහන්සේ පිළිගන්නේ මොකද ඒක ලෝක සත්‍යය තුළ පවතින ධර්මතාවයක්. ලෝක ස්වභාව ධර්මතාවය නිසා මේ මුල් ගාථාවේ මුල් වාක්‍ය නැත්නම් මුල් පද තුනෙන් ඉදිරිපත් වෙච්ච කාරණේ පිළිගන්න. ඒක එහෙමම දේශනා කරන උන්වහන්සේ තච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණානුපුබ්බං ජහන්ති ඒතම් බයං මරණේ පෙක්කමානෝ. ඒ ටික එහෙමම තමයි. නමුත් අගපදේ විතරක් උන්වහන්සේ වෙනස් කරනවා. අගපදේ කියන්නේ උන්වහන්සේගේ අදහස ඉදිරිපත් කරන්නේ. මේ ගාථාවට ගාථා කියනවා නෙවෙයි. උන්වහන්සේගේ අදහස උන්වහන්සේ දේවතාවාගේ අදහසේ මුල් ටික පිළිගන්න. මොකද ඒක ලෝක ස්වභාව ධර්ම නිසා. දේවතාවා යෝජනා කරේ පුඤ්ඤානිකෛරාත සුඛාවහානි. නරකද පින් ටිකක් කරගත්තොත් පින් අතේ වැඩක යෙදුනොත් දැන් වයසට ගිහිල්ලානේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක අදහස වෙනස් විදිහට ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. එතකොට දැන් ජීවිතේ මෙහෙම තත්වයකටපත් වෙච්ච කෙනෙක් සම්තිපෙක්කෝ වෙන්න ඕන. ශාන්තිය අපේක්ෂා කරන්නෙක් වෙන්න ඕන. එය සාක්ෂාත් කර ගැනීමට උනන්දු වන්නෙක් බවට පත් වෙන්න ඕන. ශාන්ති අපේක්ෂකෙක් වෙන්න ඕන. නොඑක් අපේක්ෂා තියෙනෝනේ ජීවිතේ. එතකොට
අපි සන්තිපෙක්කෝ සාන්තිය නැත්තම් ඒ කියන්නේ නිවන අපේක්ෂා කරන්නේ බවටපත් වෙනවා. ඒ සඳහා ලෝකාමිසම් පජහේ උඩින් කිව්වේ දේවතාව පුඤ්ඤානිකයිරාත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෞකිකත්වය නැත්නම් ලෞකික ලෝක ආමිෂ කියන්නේ මේ ලෝකේ ජීවත් වීම සඳහා අපි එක්රැස් කරගෙන තනවා වඩාගෙන වැඩි දියුණු කරගෙන පවත්වගෙන නඩත්තු කරගෙන ආරක්ෂා කරගෙන යන දේවල්. කොටින්ම මේ කීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ආදී වශයෙන් ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ධ්‍යාන වාහන ගේ දොර ඉඩකඩ මේවා රැකී ආරක්ෂා බෝධිසම්පත් වෙලා හඳාම් පුද්ගල සම්බන්ධතා යුතුයකම් වගකීම් මේවට තමයි ලෝකාමිෂ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඒවා පජහේ කියලා කියන්නේ අත් වශයෙන් මේවා පිළිබඳව තියෙන මේ අවිද්‍යාත්මක දැක්ම සහ විද්‍යා තණ්හා දෙක අතහැරලා දාන්න කියන එක. ශාන්තිය අපේක්ෂා කරන කෙනෙක් නිවන අපේක්ෂා කරන කෙනෙක් නම් මේ දේවල් ටික ස්වභාවයක් ගද්ද අච්චෙන්ති කාලේ ඉක්ම යාම තරයන්ති රත්තියෝ දිවාරය ගත වීම වයෝ ගුණ අනුපුබ්බංජහන්ති ඕනෑම ධර්මතාවකට උරුම පැවැත්මට අදාළ කාල පරාසය වයස කියන එක ඒ ධර්මතාව හැර යාම ස්වභාවය. ඒ සමහර විට අසුතව පුදුජනට නම් මරණ බයක් වෙන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා ලෝකාමිසම් පජහේ. අපි මේ ලෝකයට යම් කිසි ආකාරයකින් අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳිලා හිටියනම් අන්න ඒ බන්ධනේ අතහැර දැමීමයි මෙතෙන්දී කළ යුත්තේ කියලා. එතකොට අපි අර දේවල් සිද්ධ වුණාට කාලය ගත වුණාට දිවාරය ගත වුණාට වයස ගියාට මරණ ධර්මතාවයට සමීප වුණාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද ජනවාරි 1 වෙනිදා සිද්ධ වුණේ ඔය ටික තමයි. තවත් කිට්ටු වුණා මරණයට. ඉතින් ඕක පිළිගන්න ටිකක් අකමැති නිසා උඩ පනිනවා දඟලනවා සුබ පතනවා අරව වේවා මේවා වේවා කියනවා ලැබුව අවුරුද්දේ නොවු හැමදේම වේවා කියන ඔය වගේ අවිද්‍යාත්මක ප්‍රකාශන කෙරෙනවා. ඉතින් අපි ඒව ගැන උපේක්ෂා වෙමු. ඔබටත් අද දවසේ නොඑක් විදිහේ සුබ පැතුම් සුබ ප්‍රාර්ථනා අරව මේවා එයි. මේ ලැබූ වර්ෂය එසේ වේවා මෙසේ වේවා හරම වේවා මේවා වේවා කියලා. ඉතින් ඒව ගැන උපේක්ෂා වෙන්න. මේ කාරණේ තේරුම් ගැනීම සඳහා තමයි මම මේ කෙටි සූත්‍රය පළමුවෙන් අපි අවධානයට ගත්තේ. උකට උපේක්ෂාවෙන් ප්‍රතිචාර දක්වන්න මම නම් බොහෝ වෙලාවට අර අන්ත අසුතව පුතුජන මට්ටමේ කෙනෙක් මට සුබ පැතුවොත් විතරයි මම සුබ පතන්නේ. මොකද එහෙම සුබ පැතුවේ නැතොත් එයා එක්තරා ප්‍රමාණයකට ඇති කර ගන්නවා මේ මානසිකව කිසියම් ආකාරයක මේ අයහපත් තත්ත්වයක් ඇති කර ගන්න වෙන්න පුළුවන්. මොකද සමහර සුබ පතන්නේ පෙරලා සුබ පතව ගන්න. ඒ අසුතව පුදුජන මානසිකත්වය. ඉතින් ඒ මට්ටමේ කෙනෙකුට නම් පෙරලා ඉතින් අර මේ මිනිස්යාගේ අවිද්‍යාත්මක ගතිය ගැන හිතලා පෙරලා සුබ පතනවා. ඒ අරුණකොට අපේ ආර්යයන් අතර සුබ පතා ගැනීමක් ඇත්තේ නැහැ. සුබ පැතුම් අපේ ඇත්තෙත් නැහැ. අපේ සුබ පැතුම් තියා අසුබ පැතුම්වත් මොන පැතුම්වත් නැහැ අපේ. මොකද ප්‍රාර්ථනා වලින් මේවා ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා සතිය සම්පජඤ්ඤේ වීරිය තමයි යම් කාර්ය සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒ වයින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණේ මතක් කළේ කොහොමද මේ අද දවසේ කටයුතු වලදී අපි කටයුතු කරන්න ඕන කියන එක ගැන යම් අදහසක් ඇති කරගන්න. ඉතින් කොහොම නමුත් මේ ශාන්තිය අපේක්ෂා කරන අයයි බුදුරජාණන් වහන්සේගේ වචනෙන් අනුව කිව්වොත් අපි හැමෝම මේ දහම් හමුවට මේ කටයුත්තට එකතු වෙලා තියෙන්නේ සන්තිපෙක්කෝ ශාන්තිය අපේක්ෂා කරන අය. ඒක නිසා අපේ කටයුත්ත වෙන්නේ ලෝකාමිෂය හැර දැමීම. ලෝකාමිෂ විශේෂී ඇති තණ්හා මාන දිට්ඨි ඇතහැර දැමීම. එතන තමයි ශාන්තිය තියෙන්නේ. එතන තමයි නිවීම තියෙන්නේ. එතකොට අපිට මේ කාලය ගත වුණා, දිවාරය ගත වුණායි, වර්ෂ වකවානු ගියයි, පරණ අවුරුද්ද ගෙවුණායි, අලුත් අවුරුද්දක් ආවයි කියන ඒවා අපිට ඒවයි කිසිම විශේෂත්වයක් නැහැ. හොඳයි. අපි අපේ මාතෘකාවට ප්‍රධාන මාතෘකාවට යමු වෙන්න කැමතියි මෙතන සිට.
එතකොට අපි ධර්ම සාකච්ඡාවට අපි තියාගෙන තියෙන මාතෘකාව අනිශ්චිත විහරණය කියලා. එතකොට ඒ අනුව අපිට ඌමනාවක් නැහැ මේ අලුත් අවුරුද්දට නිශ්චිත වෙන්නත් අවශ්‍යතාවයක් නැහැ. අලුත් අවුරුද්ද කියලා එකක් නැහැනේ. තවත් දවසක් ගත වීම, තවත් දවසක් මේක ලෝකගෝලයේ අනිත් පැත්තට කරකැවිලා යන දවසක් විතරයිනේ. ඉතින් ඕකට අනිත් අය නිශ්චිත වෙලා හිටියට තණ්හා මාන දිට්ඨි විසින් අල්ලගෙන හිටියට අපිට 2021 නිශ්චිත වෙන්න දෙයක් නැහැ. අනිශ්චිත තමයි ඒ දේ සම්බන්ධයෙන්. මොකද අපි ඒක අවබෝධ කරගෙන ඒට තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලීමක් නැතුව කටයුතු කරනවා. ඉතින් අපි මේ අනිශ්චිත විහරණය කියන ඊටාම විශිෂ්ට කුසලතාවයේ බුදු පියාණන් වහන්සේ අපට උගන්වා වදාළ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෞකිකත්වයේ ඇතුළේ තියෙන මේ ලෝකාමිෂයේ තියෙන කිසිම දෙයක් උපාදාන නොකර හැම දෙයක් සමගම අනිශ්චිතව වාසය කිරීම කියන මේ කාරණේ මේ මහා කුසලය අප තුල වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ දේශනා කළ තියෙන දේශනාවලින් අපි ටික ටික සාකච්ඡා කරගෙන යනවා. ඉතින් අපි මේ වන විට මේ විභංග කියන දේශනාවලට මදක් යොමු වෙලා තියෙනවා. විභංග දේශනාවල ස්වરૂපය ධර්ම කරුණු බෙදා දැක්වීම, විස්තර කොට දැක්වීම කියන තේරුම තමයි විභංග කියන වචනේ අදහස. ඉතින් අපි කලින් සලායතන විභංග කියන විශේෂ දේශනාවක් අපි සාකච්ඡාවට ගත්තා. ඒක අපි නිමා කෙරුවා සාකච්ඡා කරලා සාකච්ඡා වාර කීපයකදී තවත් මම කල්පනා කරා විභංග සූත්‍රයක් දෙකක් සාකච්ඡා කරන්න. මොකද මේ විභංග සූත්‍රවල බොහෝ වෙලාවට අන්තර්ගත වෙන්නේ ගැඹුරු ධර්ම කාරණා. ඒක නිසා ධාතු විභංග සූත්‍රය අද සාකච්ඡාවට ගන්න කල්පනා කරා. අපි බලමු අපිට වෙලාව තියෙන විදිහට මේ සූත්‍රයේ ඇතුළත් කරුණු කොහොමද කියලා. සූත්‍රයේ නිදානේ ටිකක් සවිස්තරව තියෙනවා. මේ ධාතු විභංග සූත්‍රයේ නිදානේ කියන එක දැන් කල්යාණ මිත්‍රයෝ දන්නවා. මේ දේශනාව කිරීමට පසුබිම් සිද්ධිය. ඉතින් ඒක මේ සූත්‍රයේ ටිකක් දීර්ඝ වශයෙන් තියෙනවා. මම ඒක මතක් කරගෙන යන්නම්. පාලි පාඨයම කියවගෙන යන්න පුළුවන් හැමෝටම දැන් පරිගණක වල ඉන්නවනම් අපි භාවිතා කරන පරිගණක මුදුකාංගයක් තියෙනවා. අපේ යම් කල්යාණ මිත්‍ර පිරිසක් ඒක සකස් කරලා දාලා තියෙනවා. ඊටාම හොඳට ත්‍රිපිටක.lk නැත්නම් පිටක.lk වශයෙන් ඒක තමයි අපි පාවිච්චි කරන මෘදුකාංගය. පරිගණක අන්තර්ජාලයේ තියෙන මෘදුකාංගය. පරිගණක වලින් අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා තියෙන ඕනෑම උපකරණයකින් පුළුවන්. ඉතින් අපි ඒ සූත්‍රයට ගියාම මෙහිමයි ඒවම් මේ සුතං. ඒ කියන්නේ අර ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි මා විසින් මෙසේ අසන ලදී කියලා. ඒ වාර්තා කතනේ ඒ ආනන්ද හාමුදුරන්ගේ වාර්තාව තමයි පටන් ගන්නෙ. සූත්‍රය බොහෝ සූත්‍ර හිමයි පටන් ගන්නෙ. එතන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ ඒ නිදානේ ඉදිරිපත් කරනවා. පසුබිම් කතාව. ඒකන් සමයම් භගවා මගදේසු චාරිකං චරමානෝ යේන රාජගහං තදවසරේ. එක් සමයක භාග්‍යතුන් වහන්සේ මගද ජනපදයේ චාරිකාවේ යෙදෙන අවස්ථාවක රජගහ නුවරට ආවා. යේන භග්ගවෝ කුම්භකාරෝ තේන උපසංගමිත්තා භග්ගවං කුම්භකාරං ඒතදෝච. රජගහ නුවර හිටපු කුඹල් කරුවේ නැත්නම් මැටි වලින් විවිධාකාරයෙන් නිෂ්පාදන කරන කෙනෙක් කුම්භකාර කියලා කියන්නේ. ඉතින් භග්ගව යාගේ නම යාගේ කුඹල් හලට කුම්භකාරය ළඟට ඇවිල්ලා කිසියම් ඉල්ලීමක් කරනවා බුදුරජාන් වහන්සේ. සචේතේ භග්ගව අගරු විහෙරේමු ආවේශනේ ඒක රත්ති. භග්ගව ඔබට කරදරයක් නැත්නම් මම මේ අද රැට ඔබේ ආවේශනේ එක රැයක් ගත කරන්නද කියලා. එතකොට මේ ආවේශනේ කියන එකෙන් අදහස් කරේ සාමාන්‍යයෙන් කුම්භකාරයන්ට තියෙන කුඹල් හලක් තියෙනවා. ඒ කියන්නේ ටිකක් විශාල ශාලාවක් තියෙනවා. ඒගොල්ලන්ගේ මැටි කර්මාන්තේ
ඒ කටයුතු කරගන්න තැනක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ඉඩකඩ තියෙන නිසා ඔය සංචාරක පැවිද්දෝ පුරුදු වෙලා තිබුණා රැයගත කරගන්න පහසු තැනක් හැටියට. තවත් හේතුවක් තිබුණා මේ කුඹල්හලේ බොහෝ වෙලාවට වළං පිලිස්සෙන නිසා එතන උෂ්ණත්වය අතින් හොඳයි. ඉතින් සීත කාලවල හුඟක් වෙලාවට සංචාරක පැවිද්දෝ මැටි කර්මාන්ත කරුවන්ගේ මේ මැටි පුච්චන නැත්තම් ඒ වළං පුච්චන කුඹකාර ශාලාවේ රාත්‍රිය ගත කරන්න ඉතින් පුරුදු වෙලා තිබුණා. ඒක ඉන්දියානු සමාජයේ තිබිච්ච ලක්ෂණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේත් භග්ගවගෙන් ඉල්ලා හිටියා ඔබට කරදරයක් නැත්නම් සචේතේ භග්ගව අගරු කියන එකෙන් මෙතන සාමාන්‍යයෙන් අපි ගන්නෙ ඔබට කරදරයක් නැත්නම් මම අද රෑ ඔබේ ආවේශනයේ නැත්නම් කුඹල්හලේ මම ඉන්නම් කියලා කියම් ඉල්ලීමක් කරා. බොහොම ගෞරවනීය ඉල්ලීමක්. එයාට තීරණයක් ගන්න ඉඩ තියලා ඒක තමයි යමක් ඉල්ලන ක්‍රමය. මේවා හරි වැදගත්. දැන් අපි බෞද්ධ ප්‍රතිපදාව කියන එක අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ. කොහොමද අපි යමකුගෙන් ඉල්ලන්නේ? ඉල්ලන ක්‍රමේ බුදුරජාණන් වහන්සේ ඉල්ලපු ක්‍රමයට අපි හුරු පුරුදු වෙනවා. මේක ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. සචේතේ අගරු. ඔබට කරදරයක් නැත්තම් මම ඉල්ලන දේ කරුණාකරලා මට ඒක දෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ භග්ගවගෙන් ඉල්ලපු ක්‍රමය. කුඹකාරත් කිව්වා නකෝ මේ බන්තේ අගරු. මේ මට බරක් නැහැ, මට කරදරයක් නැහැ. අත්තිචේත් පබ්බජිතෝ පඨමං වාසූපගතෝ සචේ සෝඅනුජානාති විහෙරත බන්තේ යතා සුඛං. පහසු විදියට ඉන්න හැබැයි මේ කලින් ආපු පැවිද්දෙකුත් ඉන්නවා. එයත් ඇවිල්ලා මගෙන් ඒ ඉල්ලීම කරලා මේ ඔතන ඉන්නද කියලා ඇහුවා අද රාත්‍රියේ. කලින් ආපු පැවිද්දෙකුත් ඉන්නවා. ඉතින් එයාටත් දන්නවලා ඒක තමයි සම්ප්‍රදාය. එයාටත් දන්නවලා පහසු විදිහක ඉන්න. යතා සුඛං කියලා ඉතින් එයා අවසර දුන්නා. එතකොට අර කලින් ආපු පැවිද්ද ගැන විස්තරයක් එතන ඉඳලා තියෙන්නේ. තේනකෝපන සමේන පුක්කුසාති නාම කුල පුත්තෝ භගවන්තං උද්දිස්ස සද්ධාය අගාරස්මානගාරියම් පබ්බජිතෝ. පුක්කුසාති කියන කුල පුත්‍රයා. කුල පුත්තෝ කියලා තමයි මේ සඳහන් වෙන්නේ. සමහරු අටුවාවල එහෙම මේ තැනැත්තා මේ රාජ්‍ය ප්‍රාදේශීය රජෙක් හැටියට සඳහන් වෙනවා. එහෙම සඳහනක් සූත්‍රේ නැහැ. කුල පුත්තෝ කියලා සඳහන් වෙන්නේ. පුකුසාති කියන කුල පුත්‍රයා භගවන්තං උද්දිස්ස පබ්බජිතෝ. සද්ධාය අගාරස්මානගාරියම් පබ්බජිතෝ. භගවන්තං උද්දිස්ස. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන තොරතුරු දැනගෙන හමු වෙලා නෙමෙයි. තොරතුරු දැනගෙන උන්වහන්සේ මෙන්න මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැත්නම් මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා මේ වගේ දහමක් දේශනා කරනවා කියලා කොහොම හරි පුකුසාති දැනගන්න ලැබුණා. ඉතින් එයා තීරණය කරා මේ මම එයාගේ දහම අනුගමනය කරනවා කියලා. මේ උද්දිස්ස පබ්බජිතෝ කිව්වම මේකේ මූලික ලක්ෂණය තමයි එයා අදිස්ථාන කරගන්නවා ඒ දහම හොඳයි, ඒ ගුරුවරයා හොඳයි, ඒ දහම අනුව මම මගේ ජීවිතය ගත කරනවා කියලා. උදේසා පැවිදි වීම කියලා අපි ඔකට කියනවා. ඉතින් පුකුසාතිත් එහෙම කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ තථාගත බුදු පියාණන් වහන්සේ උදේසා පැවිදි වෙච්ච කෙනෙක්. දැකලා නැහැ කවදාවත්. සාකච්ඡා කරලා අහලා විමසලා මොකුත් නැහැ. ඉතින් එයා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සෝ තස්මින් කුම්භකාර නිවේශනේ පඨමං වාසූපගතෝ හෝති. මේ මුලින් ඇවිල්ලා නවාතැන් ගත්තේ එයා තමයි. ඉතින් බුදුහාමුදුර අතකෝ භගවා යේනස්ම පුකුසාති දේන උපසංකමිතා ආයස්මන්තං පුකුසාතින් ඊතදෝච. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ගියා පුකුසාති ළඟට. අර අයිතිකාරයාගෙන් අවසරය ලැබුණට මේකේ කලින් ඉන්න මිනිස්සයා ළඟට ගිහිල්ලා අර විදිහටම බොහොම ගෞරවනීය ආරාධනයක් කළා. සචේතේ බික්කු අගරු. ඔයාට කරදරයක් නැත්තම් විහෙරේමු ආවේශනේ ඒක රත්ත්‍ින්. අපි දෙන්නම මේකේ අදරය ගත කරමුද කියලා බොහොම ගෞරවයෙන් අර විදිහටම බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ආපු පැවිද්දන්ගෙන් ආයාචනයක් කරා. ඉතින් පුකුසාදිත් ඒකට දුන්නේ බොහොම මිත්‍රශීලී පිළිතුරක්. උරුන්දං ආවසෝ කුම්භකාරාවේශනං විහෙරතායස්මා යතාසුගන්. උරුන්දං කියලා කියන්නේ ඉතින්
ඕක ඉතින් අහන්නත් දෙයක්ද මේ ඉඩ තියෙනවනේ කොච්චර ඉඩ තියෙනවද අපි දෙන්න ඔය කුඹකාර නිවේශනේ මේ රාත්‍රිය ගත කරමු පුළුවන් විදියට බලන්න මේ මිනිස්යන්ගේ ස්වභාවය යමක් ඉල්ලන විදිය යමක් බෙදා හදා ගන්න විදිය මේවා වර්තමාන ලෝකේ මිනිස්යන්ට කොයිතරම් මාර්ගෝපදේශනද අපි මේවා ඇතුලේ තියෙන ගැඹුරු ස්වභාවය මං හිතන්නේ මතු කරගන්නේ නැහැ. අද මිනිස්සු යම් යම් දේවල් බෙදා හදා ගන්න කොයිතරම් ගහමරා ගන්නවද? මොන තරම්නම් මේ ඒවා අයිති කරගන්න මේ පොඩි කාලය තුල ඇත්ත වශයෙන්ම තා කෙටි කාලයක් තුල අපි මේ ලෝකේ තියෙන දේවල් මේ පරිහරණය කරන්න. ඉතින් පොදු පරිහරණය කොයිතරම් ලස්සනට කරන්න පුළුවන්ද? මිනිස්යන්ට මේවා බොහෝ දේවල් පුළුවන්. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන දේවලුත් තියෙනවා පැවිද්දන්ට උනත්. නමුත් මේ බොහෝ දේ අපිට මිනිස්යන්ට පොදු පරිහරණය කරන්න පුළුවන්. ඒකට එළඹෙන විදිහ බලන්න. සමහර විට ඒක පරිහරණය කරන්න මීට කලින් තවත් එක්කෙනෙක් දෙන්නේ ඇවිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ඉතින් අද මිනිස්යන්ට ඒක පුළුවන් කමක් නැහැ. මට මේ පෞද්ගලික අවස්ථාවක එක්කෙනෙක් මම මේ වාහනයක යන අවස්ථාවක සිද්ධ වෙච්ච සිද්ධියක් මම කොළඹ ප්‍රදේශයට ගිහිල්ලා ඉතින් මේ පාරේ යන ගමන් මම මේ කුලී රථයකට ත්‍රී වීලර් එකකට අත දාපුවාම ඉතින් ඒක නතර කරලා මට අවශ්‍ය තැනට යන ගමන් මම එයාගේ සාමාන්‍ය කතා බහ කර යන කොහෙද ඉන්නේ කොහෙද පාක් එක කොහෙද වාහන නවත්තන්නේ අර මේ කියලා. ඉතින් මේ මිනිස්සයා මට කිව්වා ඉන්නවද මට පාක් එකක් නැහැ කියලා. කියන්නේ අර ස්ථිරව කුලී රථේ නවත්ත ගන්න තැනක් නැහැ කියලා. ඉතින් මෙහෙම පාරේ ඇවිද ඉන්නකොට කවුරු හරි අත දැම්මම එහෙම තමයි කරන්නේ. මම කිව්වා ඇයි ඉතින් පාක් එකක් එහෙම හොයාගන්න බැරිද? නෑ තියෙනවා සාමින්නාස ඒවා අල්ලගෙන ඉන්න මිනිස්සු ඒවා ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒවා එහෙම එකකට ඇතුල් වෙන්න නම් මේ හරි අමාරුයි. ඒ තැන්වල ඉන්න ඊට කලින් ඒවා අල්ලගෙන ඉන්න මිනිස්සුන්ට කප්පම් ගෙවන්න ඕනේ. ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය සභාවේ හරි පළාත් සභාවේ හරි ඉන්න മന്ത്രിයට එයාට කප්පම් ගෙවන්න ඕන. ඒකෙත් ඉවරයක් නැහැ. මේ වගේ මහා කරදර ගොඩක් ඒ ස්ථානයේ ඉඩක් ගන්න තමන්ගේ කුලී රථේ නවත්ත ගන්න ඉඩක් ගන්න එන්නේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මට ඒව කරන්න හැකියාවක් නැහැ. මම ඉතින් පාරේ යන ගමන් කවුරු හරි අත දැම්මොත් ඒ වෙලාවට පොඩ්ඩක් එහෙම මෙහෙන් නවත්තගෙන ඉඳලා මම එහෙම තමයි කරන්නේ කියලා. ඉතින් එතන මම දැක්කේ මේ තවත් මිනිස්සෙකුට ඉඩක් දෙන්න මේ මහ පොළොවේ කොයියම්ම තැනක හරි ඉඩක් දෙන්න හැකියාව තිබුණත් සමහර වෙලාවට මිනිස්සු හැසිරෙන විදිය. නමුත් ආර්ය සම්පදායේ අපි කොච්චර කෙටි කාලයක් තුලද මේ දේවල් භුක්ති විඳින්නේ. ආර්ය සම්පදායේ ඉන්න අපි ඒවා බෙදා හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. බැරි නෑ. කලින් යම් කිසි දෙයක් පරිභෝජනය කරන මිනිස්සයා ඒක අල්ලගෙන බදාගෙන මගේ කරගෙන මමත්වයෙන් භුක්ති විඳින්නේ නැත්තම් ඉතින් මේක බෙදා හදා ගන්න පුළුවන්. මේ පැවිද්දෝ දෙන්න මේ දෙන්නම කවුද කියලා දන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ දන්නෙත් නෑ පුක්කුසාති කවුද කියලා. පුක්කුසාති දන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ කවුද කියලා. ඉතින් දෙන්නම මේ අනුන්ගේ තැනක අයිතිකාරයට බොහොම ගෞරවයෙන් කියලා ඒ අවසරය අරගෙන ඊට පස්සේ පළමුවෙන් ආපු මිනිස්සයාගෙන් අහලා ඔයාට බරක් නැද්ද කරදරයක් නැත්තම් මමත් මෙතන ඉන්නද කියලා. ඉතින් පළමුවෙන් ආපු මිනිස්සයාත් කොච්චර වටිනා ආචාර ධර්ම සහිත කෙනෙක්ද කියලා බැලුවොත් එයාත් කිව්වේ අනේ මේ මෙතන ඔය ඉඳිමු එක රැයක් ගත කරන්න මේක ඉඩකඩ තියෙනවනේ කියලා. ඉතින් ওই විදිහට ඔන්න දෙන්න රාත්‍රී ගත කරා. රාත්‍රී ගත කරන්න එළඹුණා. අතකෝ භගවා කුම්භකාර ආවේශනම් පවිසිට්වා ඒකමන්තං තිනසන්තාරකං පඤ්ඤාපෙත්වා නිසීදි. එක පැත්තක බුදුරජාණන් වහන්සේත් එතන තිබුණු පිදුරු ටිකක් දිගෑරගෙන සාමාන්‍යයෙන් එහෙමයි ක්‍රමේ ඔයයි එතෙන්ට ගෙනල්ලා තියෙනවා මේ ඒ කාර්යය සඳහා අවශ්‍ය කරන දේවල්. කුම්භකාරගේ කටයුතු වලට අවශ්‍ය කරන යම් දේවල් දාර පිදුරු ආදී දේවල් ඉතින් කුම්භකාර ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අර
ඒගොල්ලෝ කරන්නේ පැවිද්දෝ කරන්නේ ඒ වෙලාවට ඉන් ටිකක් අරගෙන ආසනයක් පනව ගන්න. බුදුරජාණන් වහන්සේත් කරේ අර පිදුරු ටිකක් අරන් ආසනයක් පනවගෙන ඉතින් රාත්‍රිය ගත කරන්න සූදානම් වුණා. ඉතින් නිසීදි පල්ලංකං අභුජිත්වා ජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් සැතපෙන්නේ නැතුව යටිකය පහසුවෙන් තියාගෙන උඩුකය ඍජුව තියාගෙන සිහිනුවණින් වාඩි වෙලා හිටියා. ওই විදිහට අතකෝ භගවා බහුදේවරත්තින් නිස්සජ්ජාය වීති නාමේසි ආයස්මා පොසෝ පුක්කුසාති බහුදේවරත්තින් නිස්සජ්ජාය වීති නාමේසි. ඉතින් දෙන්නම අර විදිහට වැඩි කාලයක් මේ රාත්‍රිය ගත කෙරුවා ඒ විදිහට. ඉතින් ඔහොම ඉන්න ගමන් බුදුරජාණන් වහන්සේට පුක්කුසාති දැක්කම යම්කිසි අදහසක් ඇති වුණා. අතකෝ භගවයේ තදහෝසි. පාසාදිකං කෝයං කුල පුත්තෝ ඉරියති. යන්නෝනහම් පුච්චේයන්. මේ මිනිස්සයා දැක්කම නම් බොහොම ප්‍රසන්නයි. අහලා බලන්න ඕන මේ තොරතුරු කියලා. හිතලා බුදුරජාණන් වහන්සේ පුක්කුසාති බුදුරජාණන් වහන්සේ ගැන මොකුත් කතා බහ කළේ නැහැ. සමහරවිට බාධා වෙයි කියන අදහසින් සිරිතක් තියෙනවා අනිත් එක්කෙනා ගැන තොරතුරු කතා බහ කරන්න යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොම නමුත් පුක්කුසාති ගැන තොරතුරු ඇහුවා යාගෙන්. කාංසිතං බික්ඛු උද්දිස්ස පබ්බජිතෝ කියලා. මුලින්ම ඇහුවේ ඒක පැවිද්දෝ නිසා පබ්බජිතලා නිසා. ඉතින් බොහෝ වෙලාවට මේ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඔබ කවර කෙනෙක් උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්ද? ඒ කියන්නේ කවුරෙක් උදෙසා පැවිදි වෙච්ච කෝවාතේ සත්තා. ඔබේ ශාස්ත්‍රවරයා කවුද? කස්සවතන් ධම්මං රෝචේසි. කාගේ ධර්මයේද ඔබ රුචි කරන්නේ කැමති? කාගේ ධර්මද අනුගමනය කරන්නේ කියලා. මොකද ඉන්දියාවේ වෙනකොට බොහෝ ශාස්ත්‍රවරු හිටියා, බොහෝ පැවිදි සම්ප්‍රදායන් තිබුණා, බොහෝ දහම් තිබුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක දැන ගැනීම සඳහා තමයි අහන්නේ මොන ධර්මයේද, කාගේ ධර්මයේද, මොන ගුරුවරයාද අනුගමනය කරන්නේ, මොන ධර්මයේද කැමති වෙන්නේ කියලා. ඉතින් ඒකට පුක්කුසාති පිළිතුරු දෙනවා අත්තාවසෝ සමනෝ ගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලා පබ්බජිතෝ තංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කීර්තිසද්දෝ අබ්බුග්ගතෝ ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඉතින් කියනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අහලා තියෙනවා. එවං කල්යාණං කීර්තිසද්දෝ අබ්බුග්ගතෝ මේ වගේ යහපත් කීර්තියක් තියෙන ශාස්ත්‍රවරයෙක් ගැන මම අහලා තියෙනවා. එයා ගෝතම ශ්‍රමණවරයෙක්, ගෞතම වංශයේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම කෙනෙක් ගැන මම අහලා තියෙනවා. එයාගේ ගුණ මම අහලා තියෙනවා, කීර්තිය අහලා තියෙනවා. අර සුපුරුදු ගුණ පාඨය එතන කියවෙනවා, නව ගුණ පාඨය. සෝච මේ භගවා සත්තා තස්ස චාහම් භගවතෝ ධම්මං රෝචේමි. එයා තමයි මගේ මේ ගුරුවරයා. එයාගේ ධර්මයේ තමයි මම අහන්නේ නැත්නම් කැමති වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන කහං පන බික්කෝ තරේසෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. අරහං සම්මා සම්බුද්ධ කියලා ඔබ හඳුනන්නේ ගුරුවරයා කොහෙද ඉන්නේ? එතකොට කියනවා අත්තාවසෝ උත්තරේසු ජනපදේසු සාවත්තින් නාම නගර. උතුරු දිශාවේ තියෙන ජනපදවල තියෙනවා සවැත් කියලා නගරයක්. තත්තසෝ භගවා ඒතරේ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. එහි තමයි උන්වහන්සේ ඉන්නවා කියලා මම දන්නේ. එයා වාර්තාව දැනගෙන ආරංචි මාත්‍රෙන් දන්න විස්තර කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දිට්ඨ පුබ්බෝ පනතේ බික්ඛු සෝ භගවා. කලින් එහෙම දැකලා තියෙනවද? දිස්වාච බණ ඥානෙයසි දැක්කොත් අඳුන ගන්න පුළුවන්. එතකොට කියන නකෝ මේ ආවසෝ දිට්ඨ පුබ්බෝ. මම කලින් තාම දැකලා නැහැ. සෝ භගවා දිස්වාච අහං න ඥානෙයන් දැක්කත් මට අඳුන ගන්න නම් බැරි වෙයි. මම දන්නේ දැක්කට කියලා. ඉතින් අතකෝ භගවා ඒතද හෝසි. එතකොට බුදුරජාණන් වහන්සේට තේරුණා නැත්තම් කල්පනා වුණා මමංච කවහං කුලපුත්තෝ උද්දිස්ස පබ්බජිතෝ යන්නූන අස්ස අහං ධම්මං දේසෙය්‍යං. මෙයා මං උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්. ඒක නිසා මං මෙයාට දහම් කරුණු ටිකක් කියන්න ඕන කියන අදහස උන්වහන්සේට ඇති වුණා.
ඇති වෙලා මෙහෙම කිව්වා. ධම්මන්තේ බික්කු දේසිස්සාමි. තං සුනාහි සාදුකම් මනසිකරෝ බාසිස්සාමින්ති කියලා. එතන අර ශාස්ත්‍රවරයෙක් හැටියට නෙවෙයි අත් වශයෙන් මම ඔයාලට යාළුවෙක් මිත්‍රයෙක් හැටියට කමක් නැහැ මම ඔයාලට කරුණු ටිකක් කියන්නම් නැත්නම් අපි පොඩි ධර්ම සාකච්ඡාවක් පවත්වමු කියන වගේ මිත්‍රශීලී ආමන්ත්‍රණයකින් මිත්‍රයා කියලා මම යමතන්නේ ආවුසෝ කියලා. එහෙමයි. මම දහම් කරුණු ටිකක් එහෙනම් කියන්නද? අපි එහෙම දෙයක් කරමු මේ රාත්‍රිය නිකන් ගත කරන එකේ කියලා. ඒවම ආවුසෝති. පුකුසාති බුදුරජාණන් වහන්සේට කිව්වේ එහෙමයි මිත්‍රයා යාළුවා කියලා. ආවුසෝ කියලා කියන්නේ මේ මිත්‍රයා යාළුවා කියන අදහස. ඉතින් ඒ විදිහට ප්‍රතිඋත්තර දුන්නා. හොඳයි යාළුවා කමක් නැහැ අපි එහෙනම් රාත්‍රිය දෙන්නත් එක්ක නිකන් ඉන්න එකේ ධර්ම සාකච්ඡාවක් කරමු කියලා. භගවයිත දෝච භාගතුන් වහන්සේ එතන ඉඳලා මේ ධාතු විභංග නමින් නම් වෙලා තියෙන මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගය ඇතුළත් වෙලා තියෙන මේ දේශනාව එතන ඉඳලා ඉදිරිපත් කරනවා. ඒ වර්ගයේ විභංග වර්ගයේ 10 වෙනි සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තියෙන මේ දේශනාව. මුලින් මේ දේශනාවේ ಉದ್ದೇಶය තියෙන. ಉದ್ದೇಶය කියන එක දැන් දන්නවා. ධර්ම කරුණු ටික කෙටියෙන් දැක්වීම. එතන ධර්ම කරුණු කීපයක් කෙටියෙන් දක්වනවා. පුක්කුසාතිට දේශනා කළ යුතුයි කියලා උන්වහන්සේ හිතන කරුණු ಉದ್ದೇಶ වශයෙන් නැත්නම් අපි කියන එකට කෙටියෙන් දැක්වීම සිද්ධ කරනවා. ಉದ್ದೇಶ විදියට. ඒක තමයි අපිට සූත්‍රයේ මුලින් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ಉದ್ದೇಶ කොටස. උද්දේශ කොටසේ මෙන්න මේ වගේ කරුණු ඉදිරිපත් වෙලා තියෙන ච ධාතුරෝ අයං පුරිසෝ සාමාන්‍යයෙන් සත්වේ කොටස් 6කින් යුක්තයි කියන අදහස. එතන ධාතු කියන්නේ කොටස් කියන තේරුම. කොටස් 6කින් යුක්තයි කියන කාරණේ. ඊළඟට ච පස්සායතනෝ ස්පර්ශ ආයතන 6 පිළිබඳව කතා කරනවා. ඊළඟට අට්ඨාරස මනෝ උපවිචාරෝ ඒක අපි කලින් සූත්‍රයකදී ඔය දෙකම කතා කළා. ඒක මෙතන සඳහන් වෙනවා. ඊළඟට චතුර අදිඨානෝ චතු අදිඨානෝ සතරාකාර අදිෂ්ඨාන ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ කියනවා යත්තටිතං මඤ්ඤස්සව නැත්නම් මඤ්ඤුස්සව නප්පවත්තන්ති මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානි මුනිසන්තෝති උච්චති. මඤ්ඤනා නොපවැත්වීම පිළිබඳ කාරණයක් කියනවා. ඊළඟට ඕවාද වශයෙන් පඤ්ඤං නප්පමජ්ජේය ප්‍රඥාවෙහි නොපමා බව සත්‍ය මනුරක්කේය සත්‍ය රැකීම ඡාගං අනුබ්‍රූහයේ අතහැරීම ආදී දේවල් පුහුණු වීමක් ගැන කතා කරනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ ආධුනික පැවිද්දෙක් මේ ආර්ය ප්‍රතිපදාවට ආධුනික පැවිද්දෙක් හැටියට සලකලා ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරන ධර්ම කරුණු ටිකක් හැටියට අපි මේවා සලකා ගන්න පුළුවන් වෙනවා. සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. ඇතැම් කරුණු දිහා බලපුවම කොහොම නමුත් අපි බලමු අපිට මේ ධර්ම කාරණා වලින් අපේ අනිශ්චිත විහරණයට අපේ නිවන් මඟට අපි කොහොමද මේ කාරණා පුක්කුසාති භික්ෂුව අරබයා බුදු පියාණන් වහන්සේ දේශනා කළ කරුණු කොහොමද අපි අපේ මාර්ගයට ගොනු කරගන්නේ කියලා. අපේ අවබෝධය පිණිස අපි එකතු කරගනිමු. එතකොට විභංග කරන එතන ඉඳලා මේ සූත්‍රවල ලක්ෂණ ඒකයි. උද්දේශ සහ විභංග. විභංග කියන්නේ වැඩි දුර විස්තර කිරීමක්. එතකොට පළමුවෙන් දක්වන්නේ ච ධාතුරෝ අයං පුරිසෝ කියලා. පුරිසෝ කියන වචනේ අපි කලින් කතා කරලා තියෙනවා. පුරිසෝ කියන වචනේ දෙන්නේ පෞරුෂය කියන එකයි. පුරිසෝ කියන වචනේ පිරිමින්ටත් දෙනවා. ස්ත්‍රී පුරුෂ කියන දෙගොල්ලන්ගෙන් එක කොටසක් හඳුන්වන්න පුරිස කියන වචනේ යෙදෙනවා. නමුත් දහමේ පුරිස කියන්නේ පිරිමින්ට නෙවෙයි. පෞරුෂය කියන එක. එතකොට මේ පෞරුෂය බුදුරජාන් වහන්සේ කොටස් 6කින් පෙන්නනවා. ච ධාතු. ධාතු කියන්නේ මෙතන කොටස කියන අදහස. ඉතින් මම කියවනේ පෞරුෂය කොටස් 6කින් යුක්තයි කියලා. ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. කුමක් අරබයාද මම එහෙම කිව්වේ කියලා. එතකොට ඕක
6 පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ච ධාතුරෝ අයම් බික්ඛු පුරිසෝති ඉති අන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං. ඒ උපමනයි විභංගය හැබැයි. විස්තර කිරීම ඔච්චරයි. කොටස් 6 පෙන්නනවා. නාම රූප ඇත්ත වශයෙන්ම මෙතන වෙන් කරලා ගත්තොත් අපිට පේන්නේ මෙතනින් පඨවි ආපෝ වායෝ තේජෝ කියන ඒවා අපිට විස්තර කිරීම දැනට මේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මම හිතන්නේ විස්තර කිරීම අවශ්‍යයි කියලා. පඨවි කියන්නේ මේ භෞතික දේවල් තද ගතිය. භෞතික දේවල් සමහර වෙලාවට තද ස්වરૂපයෙන් පවතිනවා. අපි ඉංග්‍රීසියෙන් solidity කියලා කියන්නේ ඒ ස්වභාවය. ඒ වගේම භෞතික දේවල් සමහර වෙලාවට තියෙන ඒ තද ගතිය අඩු වෙලා ගිහිල්ලා වැగిරෙන මට්ටමට ගලා යන මට්ටමට ඒකේ තද ගතිය අඩු වෙනවා. ඒක ද්‍රාවණ ද්‍රව බවටපත් වෙනවා. ද්‍රවශීලී වෙනවා. ද්‍රවශීලී මට්ටමේ පවතින අවස්ථාව ආපෝ කියලා කියන්නේ. වැగిරෙන, වැක්කිරෙන කියලා අපි සිංහලෙන් කියන්නේ. භෞතික දේවල් එහෙම ගලා යන, වැක්කිරෙන, වැగిරෙන ස්වභාවයනොත් තියෙනවා. ඔක්කොම මේ රූප ධාතු, රූප ධර්ම තමයි. භෞතික දේවල්, භූත. ඊළඟට තවත් ලිහිල් වුණාම, තවත් අඩු වුණාම ඒකේ ඝන ලක්ෂණය තවත් ලිහිල් වුණාම මේක හමා යන, පාවෙලා යන ස්වභාවයටපත් වෙනවා. ඒ මට්ටමට එනවා. ඒවට කියන්නේ වායෝ කියලා. ඒ මට්ටම. ඊළඟට මේ තුන එකට ගොනු වුණාම විවිධාකාර ශක්තියින් ඇති වෙනවා. ඒවා අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ. තේජෝ ධාතුව හරිය සංකීර්ණයි. ඒක අර පඨවි ආපෝ වායෝ තුන ගොනු වෙන ආකාරයේ අනුව තමයි ඒක තීන්දුව වෙන්නේ. ඒක තීරණය වෙන්නේ. තේජෝ ධාතුව. තේජෝ කියන එකේ අදහස නිකන් ශක්ති කියන එකයි. තේජෝ කියන එකට හුඟක් වෙලාවට මේ උෂ්ණත්වය කියන්න පුරුදු වෙලා තියෙනවා. ඒකේ තරම්ම හොඳ පැහැදිලි ප්‍රකාශනයක් නෙවෙයි තේජෝ කියලා කියන්නේ. විස්තර කිරීමේදී මේවයි විභංගවලදී සහ මේවා අට කතාවලදී මේවා විස්තර කරලා තියෙන ආකාරයේ විවිධ වෙන්න පුළුවන්. නමුත් තේජෝ ධාතුවේ ලක්ෂණය ශක්තිය. ශක්තිය එන්නේ අර පඨවි ආපෝ වායෝ තුන ගොනු වෙන ආකාරය අනුව. ඉතින් මේවා මේ තෝරන්නේ ලෝකේ ගැන හොයන්න නම් නෙවෙයි. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කරන්න නම් නෙමෙයි බුදුදහමේ මේවා විස්තර කරන්නේ. ඒක අපි විශේෂයෙන් කියන්න ඕන. දැන් මේවා කියපු ගමම්ම හුඟක් අයගේ ඔළුවට එන්නේ මේ අලුතෙන් තියෙන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව තමයි ඔළුවට එන්නේ. කියපු ගමම්ම. නමුත් මේ බුදුදහමේ මේවා විස්තර කරන්නේ මේ සත්ව ස්වභාවය තේරුම් ගන්න. මෙතන බුදුරජාණන් වහන්සේ කෙලින්ම අනිත් සත්වයොත් අත්හැරලා බාහිර ලෝකෙත් අත්හැරලා පුරිසෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අපේ පෞරුෂය, අපේ ජීවිතය කියන එක. ඊටාම සරලව කිව්වම, ඊටාම පැහැදිලිව කිව්වොත් මනුෂ්‍ය ජීවිතයක් මෙන්න මේ විදිහේ කොටස් 6කින් සකස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔය විදිහට වායෝ, පඨවි, ආපෝ තුන ගුණ වුණාම එතන ශක්තියක් ගොඩ නැගෙනවා. අපි දන්නවා අපිට කාය ශක්තිය කියලා එකක් තියෙනවා. වැඩපල කරන්න පුළුවන්, එහාට මෙහාට යන්න පුළුවන්, අදින්න තල්ලු කරන්න පුළුවන්, ඔය වගේ තියෙන හැකියාව. ඒක කොහෙද තියෙන්නේ කියලා නම් පෙන්වන්න බෑ. කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න බෑ. ඒ එහෙම තැනක්. ඒක පඨවිත් නෙවෙයි, ආපෝත් නෙවෙයි, වායෝත් නෙවෙයි. ශක්තිය තියෙනවා. තව නොයෙක් ගති ලක්ෂණ තියෙනවා. ශරීර උෂ්ණත්වය තියෙන්න පුළුවන් සමහර තැනක. සීතල තියෙන්න පුළුවන් සමහර තැනක. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා කියන්න බෑ. ඒවා තියෙනවා. ඒවා ගොනු වෙන ආකාරයේ අනුව ඒක තියෙනවා. ඉතින් ඔය විදිහට ධාතු වශයෙන් රූප කොටස් හඳුන්වනවා. ඊළඟට ඔය එක්කම අපි ගන්න ඕන ආකාශ ධාතුවත් මෙතන. ආකාශ නැත්නම් අවකාශ කියන එකේ අදහස ඉඩ කියන එක. බොහොම සරල තේරුම ඉඩ කියන එක. ඉතින් අපේ ශරීරය ගත්තොත් ශරීරයේ ඉඩකඩ තියෙන තැන් තියෙනවා. ඒවා පහලට මේ සූත්‍රයේ වැඩිදුර විස්තර වෙන අවස්ථාවක් තියෙනවා.
මේ ඔය ධාතු හතර සූත්‍රයේ විස්තර වෙන වැඩිදුර විස්තර කිරීමකුත් තියෙනවා. දිගින් දිගට යට විස්තර කරනවා කතමාච බික්කු පඨවි ධාතු. පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. සූත්‍රයේ යටම ඒක විස්තර වෙනවා. ඝන නැත්තම් තද ගතියෙන් පවතින දේවල් ඇතුළතත් තියෙනවා පිටතත් තියෙනවා. දෙපැත්තෙම තියෙනවා. සියා අජ්ජත්තිකා සියා බාහිරා. ඒ විදිහට අජ්ජත්තික පඨවි ධාතුත් බාහිර පඨවි ධාතුත් විස්තර කිරීමකුත් බුදුරජාණන් වහන්සේ කරනවා. කතමාච බික්කු අජ්ජත්තික පඨවි ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් ඇතුළත නැත්නම් තමා වශයෙන් සලකන පඨවි ධාතුවක් තියෙනවා. ඒක හඳුන්වනවා අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං කියලා. ඒ කියන්නේ ඒක අජ්ජත්තං කියලා කිව්වේ තමා වශයෙන් සැලකෙනවා. ඒක තමා වශයෙන් සලකන ව්‍යවහාර වෙනවා අජ්ජත්තං. පච්චත්තං කියන්නේ අත්දකින්න පුළුවන් ඒක. අපේ මේ ශරීරයේ තියෙන තද කොටස් නැත්නම් තද ගතියින් යුක්ත කොටස් අපිට එහි තියෙන තද බව ප්‍රත්‍යක්ෂයි. ඒක අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒ වගේම කක්කලං ඒකේ තියෙන කර්කශ ගතිය. කරිගතං උපාදින්නම් කියන එකකින් අදහස් කරන්නේ යම් ආකාරයකට ඒකට ගොනු වෙලා තියෙනවා. මේ පඨවි කොටස් වල පඨවි ස්වභාවය තුළ තියෙන්නේ ඒකට ගොනු වෙලා තියෙනවා. හුලඟට යන්නේ නැහැ. ඒ වගේම අන්න ඒ ස්වභාවය දැක ගන්න පුළුවන්. ඒ ලක්ෂණය කක්කලං කරිගතං උපාදින්න තමා වශයෙන් සලකන තම අත්දැකීමට හසුවන කියන්නේ යම් තැනක තියෙන පඨවි තද ගතිය අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතන මගේ ශරීරයේ හයියට තියෙන කියලා. ඒ හයිය බව අත්දකින්න පුළුවන්. ඒ ලක්ෂණය. ඊළඟට ඒවා කර්කශයි. නිකන් ගොරෝසුවට තියෙනවා කියන එකයි අදහස. කරිගතං එකට කරිගතං උපාදින්නම් එකට ගොනු වෙලා තියෙනවා. ඒ ලක්ෂණය. සියයති ඉඳන් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ තෙන්දී උදාහරණ වශයෙන් උත් ශරීරයේම උදාහරණයට අරගෙන එවැනි කක්කල කරිගත උපාදින්න අජ්ජත් පච්චත්ත පඨවි කොටස් ටිකක් ඉදිරිපත් කරනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු වට්ටි අට්ටි මිඤ්ඤං වක්කං හදේ යකනං කිලෝමකම් පීකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කියලා ওই ටික දක්වලා යං වාපන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්න අයං උච්චති බික්ඛු අජ්ජත්තික පඨවි ධාතු කියලා. උදාහරණ වශයෙන් මම ටිකක් කියන්නම්. ඔය වගේ තමන්ගේ ශරීරයේ තියෙන තමන්ට අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන් ගුරුසුවට තියෙන එකට ගොනු වෙලා තියෙන යම්කිසි තද ස්වරූපයෙන් තියෙන දේවල් ටිකක් තියෙනවා නම් ওই ටික තමයි පඨවි ධාතු කියලා. පඨවි කොටස කියලා කියන්නේ. ඝන කොටස කියලා කියන්නේ. ඊළඟට යාචේව කෝපන අජ්ජත්තික පඨවි ධාතු, යාච බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු තේවේස. එතකොට එතන බාහිරා පඨවි ධාතුව පිළිබඳව ඒ උදාහරණ කියන්නේ නැහැ. අජ්ජත්තික පඨවි ධාතුව අයං උච්චති බික්ඛු අජ්ජත්තික පඨවි ධාතු කියලා කිව්වට බාහිර පඨවි ධාතුවට මෙතන උදාහරණ කියන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් ප්‍රකටයිනේ. දන්නවා. ඉතින් අජ්ජත්තික කිව්වම ඒ අසුරෙන් බාහිරව තේරුම් ගන්නත් පුළුවන්. කියලා කියනවා මේ ඇතුළතයි පිටතයි කියලා කිව්වට යා චේවකෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු. මේක අපි ඇතුළතයි පිටතයි කියලා කිව්වට පඨවි ධාතු ඒව ඒසා. උදෙක් මේක තදට තියෙන කොටස කියලා අන්න එතන තමයි මේ වැදගත් කොටස අපිට හමු වෙන්නේ. මොකද්ද? තං නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති. එතකොට මේ පඨවි ධාතුව ගැන කතා කරන්නේ භෞතික විද්‍යාව හදාරන්න නෙමෙයි.
රසායන විද්‍යාව ඉගෙන ගන්න නෙවෙයි. ජීව විද්‍යාව ඉගෙන ගන්න නෙවෙයි. මේ කතා කරන්නේ. බුදුදහමේ මේක පැහැදිලි කරන්නේ යම් කිසි ඉලක්කයක් සපුරා ගන්න. එතකොට මේ පඨවි ධාතුව නැත්නම් මේ ඝනට තියෙන දේවල් විවිධ ස්වරූපයෙන් තියෙනවා. අජ්ජත්තිකව ගත්තත් බාහිරව ගත්තත් ඒවයි විවිධයි, විචිත්‍රයි, විසමයි. එක හැඩතල වලින් එක තැන් වල එක කෘත්‍යයන් කරමින් පඨවි කොටස් තියෙනවා. පඨවි ධාතුව. ඉතින් ඒ කොහොම ගත්තත් එහි පඨවි ස්වභාවයේ තේරුම් අර ගැනීම. ඒක තේරුම් ගන්නෙත් අනිත්‍ය අනාත්ම වශයෙන්. ඒකයි මෙතන කියන්නේ යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මොකද්ද මෙතන සම්මප්පඤ්ඤාය මනාව ප්‍රඥාවෙන් දැක ගැනීම කියලා කියන්නේ. තං කිව්වේ ඒ පඨවි ධාතු අජ්ජත්තික වේවා බාහිර වේවා ඕලාරික සුකුම ඊන පනීත දුර ළඟ ආදී වශයෙන් ඔය විස්තර වෙනවනේ වෙනත් තැන්වල 11 ආකාරයකින් මෙතනත් විස්තර වෙනවා අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියලා. ඒ කොහොම වෙතත් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒවා තං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එය මම කියලා ඒක මමත්වයෙන් ගත නොහැකි. බව තේරුම් ගත යුතු. ඒක වටහා ගත යුතු, අවබෝධ කරගත යුතු. ඒක මම වෙමි කියලා. එයින් මාව නිකන් නියෝජනය කිරීමක් කරන්න බෑ. මම කියලා හෝ මගේ කියලා හෝ ගන්න පුළුවන් කමක් නැහැ නේද කියලා දැන් මේ පුක්කුසාති සමග කෙරෙන සාකච්ඡාවක්. මේවා බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාතිට මේවා පිළිගන්න කියලා බල කරනවා එහෙම නෙවෙයි. අපි යම් කිසි ධර්ම සාකච්ඡාවක් කියන්නේ පුක්කුසාති බලන්න මේ අපේ පෞරුෂයේ එක කොටසක් නේ අපේ මේ පඨවි කියන කොටස. පෞරුෂය අර පුරුෂෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. වෙන මොකොත් නැහැ. අපේ පෞරුෂයේ එක කොටසක් මේ හයියට ශක්තිමත්ව තියෙන කොටස. ඉතින් අපි පෞරුෂයේ පවත්ව ගන්න ඔය කොටස් වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද බලන්න. ඔය ශක්තිමත් කොටස් මේ වෙනුවෙන් ඒවට කරන අපෝපස්ථාන ඒවට කරන ඒවා වෙනුවෙන් කරන මහන්සි වීම සෑහෙන තියෙනවා. අපි බැලුවොත්. ඉතින්ද කියනවා නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. අපි මේවා දකින්න ඕන පුක්කුසාති. මෙහෙම ටිකක් අපේ තියෙනවා තමයි. අපිට ශරීරයේ තුලත් මේ පඨවි කොටස් ටිකක් තියෙනවා. අයිය හත්තිය තියෙන දේවල් ටික අපිට තියෙන. කේසාලෝමානක් හදන්ත ආදී වශයෙන්. බාහිරාවෙත් අපිට එහෙම දේවල් තියෙන මේ. පඨවි දේවල් අපි එකතු කරගෙන තියෙනවා. ඒක එහෙම වුණාට අපි හිතමු ඔය පැවිද්ද දෙන්නටම පාත්‍ර තියෙන්නේ නැතිනේ. ඒ සිවුරු තියෙන්නේ නැතිනේ අඩුම ගානේ. ඉතින් ඒගොල්ලන්ගේ බාහිර පඨවි කොටස් ඒවා. පඨවි ධාතු. ඉතින් ඔය වගේ අපි හැමෝටම බාහිරින් පඨවි වශයෙන් අපි එකතු කරගෙන තියෙන, රැස් කරගෙන තියෙන, තනවා වඩාගෙන තියෙන දේවල් තියෙනවා. ඉතින් ඒව ගැන මේ බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ මේ අපේ පෞරුෂයේ තියෙන ඇතුළත හරි පිටත හරි තියෙන මේ පඨවි කොටස් තියෙනවා තමයි. ඒක මේ පුද්ගලයා පෞරුෂයේ සකස් වෙලා තියෙන ඔය හයෙන් තමයි. නමුත් මේවා නේතම් මම ඒක මම කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒසෝ අහං අස්මි නේසෝ හමස්මි කියන තැන තියෙන්නේ එහෙම. ඒසෝ න අහං අස්මි ඔය පද විසන්ද වුණා. ඒකෙන් මම වෙමි කියන්න බෑ. කියන්නේ අර යම මේ පඨවි වලින් අපිව නියෝජනය කරන්න බෑ. ඒකෙන් අනන්‍ය වෙන්න බෑ. මොකද ඒවා වෙනස් වෙන අනිත්‍ය අනාත්ම ධර්මතා. අනිත්‍ය අනාත්ම ධර්මතාවකින් කොහොමද ඩෙන්ටිටි එක පෙන්වන්නේ? අනන්‍යතාවය මතු කරලා දක්වන්නේ. හැබැයි ඉතින් අපි ඕක උත්සාහ කරනවා නේ ඔය අනන්‍යතාවය දක්වන්න. නමුත් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට නමේසෝ අත්ත සංඥාව කියන එක අපි දන්නවා. අත්ත සංඥාවත් එක්ක මේක යන්නේ නැහැ. ඒ කියන්නේ මං කැමති විදියට මට ඕන විදියට මං කැමති ආකාරයට මේක පවත්වන්න පුළුවන්ද?
බැහැ නේද කියලා පුක්කුසාතේ එක්ක මේ බුදුරජාණන් වහන්සේ මේක මතු කරලා අහනවා. ඊවන් සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මෙන්න මේ විදිහට මනා ප්‍රඥාවෙන් අපි මේක දැක්කොත් දකිය යුතුයි. දැක්කොත් ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා දැක්කොත් පඨවි ධාතුය නිබ්බින්දති. මේ පඨවි කොටස පිළිබඳව තියෙන පඨවි කොටස පිළිබඳ නිබ්බින්දති නිර්වේදයටපත් වෙනවා. නිබ්බින්දති කියන වචනේ ඔය හුඟක් ඒවයි මේකෙත් ඔය හුඟක් ඒවා දාලා තියෙන කලකිරේ කියලා. ඉතින් අපි කමන්නේ මේ වචනේ ඒක යන උපේක්ෂාවෙමු. නිබ්බින්දති කියන්නේ ඒකේ යථා ස්වභාවය ඇත්ත වශයෙන් ප්‍රකට වෙනවා. ඒකේ தත්ත්වය මෙහෙම නේද? මේක මම නෙවෙයි. මගේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මාව නියෝජනය වෙන්නේ නැහැ මේකේ. නියෝජනීය මතු කරලා හුවා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ සිතෙන්ගේ පරිදි හසුරවන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. ඒක අවබෝධ වුණාම මොකද වෙන්නේ? පඨවි ධාතුයා චිත්තං විරාජේති. පඨවි ධාතුයා චිත්තං විරාජේති. අර පඨවි ධාතුව පිළිබඳව හිතේ තිබුණ නම් යම්කිසි ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි ගතිය ඒක විරංජනේ වෙනවා. ඒක හේදිලා යන. ඒක ගෙවිලා යන. ඒකයි කියන්නේ විරාජේති. විරාග කියන වචනෙන් සකස් වෙන්නේ ඕකෙන්නේ. විරජ්‍යති විරාජේති විරාග. අන්න ඒකයින් වෙලා යන. අන්න ඒකට ඔය පඨවි ධාතුව ගැන කතාවක් බුදුදහමේ තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි. පඨවි ධාතුව. ඉතින් පුකුසාතේටත් බුදුරජාණන් වහන්සේ මේවා තේරුම් ගන්න තරම් ගැඹුරු සංසෝ මනසක් පුකුසාතේ ළඟ තියෙන්නේ නැති. ඒක නිසා මේවා මේ විදිහට දේශනා කළා. ඊළඟට පෞරුෂයේ දෙවෙනි කොටස හැටියට පෙන්වන්නේ ආපෝ ධාතුනේ. මේ සූත්‍රයේ විස්තර වෙන විදිහට කතමාච බික්ඛු ආපෝ ධාතු ඒකත් බුදුරජාණන් වහන්සේ පොකුසාතේට පැහැදිලි කරනවා. මොකද්ද මේ ආපෝ ධාතුව කියන්නේ? ඒකත් කියන සියා අජ්ජත්තිකා සියා බාහිරා. සියා කියන්නේ වෙන්න පුළුවන් කියන එක. ඇතුළත වෙන්න පුළුවන් පිටත වෙන්නත් පුළුවන්. මොකද්ද? ආපෝ ධාතුව. මේ භෞතික ගලා යන වැක්කිරෙන වැగిරෙන දේවල් පිටතත් තියෙන ඇතුළතත් තියෙන. එහෙම වෙන්න පුළුවන්. ඒක විස්තර කරන්නේ කතමාච බික්ඛු අජ්ජත්තිකා ආපෝ ධාතු යං අජ්ජත්තම් පච්චත්තං ආපෝ ගතං උපාදින්න. එතන අර කක්කලංකාරිගතං නෙමෙයි පාවිච්චි කරේ. අජ්ජත්තම් පච්චත්තං මේ වචන දෙක එහෙම භාවිතා වෙනවා. තමා වශයෙන් සලකන අත්දැකිය හැකි අජ්ජත්තං තමා වශයෙන් සලකන පච්චත්තං අත්දකින්න පුළුවන්. මේ වැగిරෙන කොටස් අපේ ශරීරයේ තියෙනවා අපිට අත්දකින්න පුළුවන් නේ. දැන් කටේ කියලා තියෙනවානේ මේ වෙලාවේ. දැන් කටේ කියලා තියෙන බව අත්දැකීමට හසු වෙනවනේ. එහෙම හසු වෙනවා. අඩුම ගානේ මේ මුත්‍රා කරනකොට මේ මුත්‍රා ගලාගෙන යන එක පච්චත්තං ප්‍රත්‍යක්ෂයි. අත්දැකීමට හසු වෙනවා. මේ කොහේ තුවාල වුණොත් ලේ ගලනවා. එතන ගලා යන දෙයක් මේ වැగిරෙනවා පච්චත්තං ප්‍රත්‍යක්ෂයි කියලා කියන අත්දැකීමට හසු වෙනවා කියන්නේ. අත්දකින්න පුළුවන් පච්චත්තං. කක්කලංකාරිගතං කිව්වේ නෑ. එතන කිව්වේ ආපෝ ගතං. ආපෝ ගතං කියලා. දියාරුවට තියෙන්නේ දියාරු දිය වෙලා මේ වැగిරෙනවා කියන අදහස. ඒ අදහස අපිට සිංහලෙන් ගන්න පුළුවන් වචන ඕක. දියාරු වැగిරෙන. ආපෝ ගතං. තියෙන්නේ දියාරුවට. ඒක ඕන ඒකේ ස්වභාවය ආශ්‍රයක නැත්තම් ගොන්නක ගොට්ටක මල්ලක පැසක නැත්තම් ආපෝ ගතං ගලාගෙන යන. උපාදින්නම් හැබැයි ඒක විසින් එකට ගොනු වෙලා තියෙන දැන් ඒ ආපෝ ධාතුවේ තියෙන ගොනු වෙන ගතියක දැන් වතුර බිඳුවකට තව වතුර බිඳුවක් ඉට්ටු කරොත් අග්ගාල ඒ දෙක එකතු වෙනවා. ඒ උපාදින්න ගතිය ඒවයි තියෙන්නේ. මේ උපාදාන නෙමෙයි උපාදින්න ගතිය. ඒවයි තියෙන්නේ. මේ ධාතු වල ලක්ෂණ පෙන්වන්නේ මේ. අජ්ජත්තම් පච්චත්තම් ආපෝ ගතං උපාදින්න. ආපෝ ධාතුවේ ලක්ෂණ.
ඉතින් උදාහරණ වශයෙන් එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ශරීරයේ තියෙන ආපෝ කොටස්ම තමයි පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා. පිත්ත සෙම්ම සැරවලේ දහඩිය තෙල් කාඳුළු වසා ගන්ති වලින් වැහෙන දේ කියලා සොට්ටු ඒ වගේම තවත් සඳ මිදුළු මුත්‍රා ආදී වශයෙන් ඒව පෙන්නනවා. ඉතින් ගලණේවා තියෙන ගලණේවා තියෙන. ඉතින් ඒව උදාහරණ හැටියට කියලා යම් පන වා අඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං ආපෝ ගතං උපාදින්න. මම ඔය කිව්ව දේවල් විතරක් නෙමෙයි තවත් තියෙන්න පුළුවන් කියලා. අන්න ඒව පවා ඒවත් මේ ගණේටම අයිති. අයං උච්චති බිකු අජ්ජත්තික ආපෝ ධාතු. මේ තමයි ඇතුළත ආපෝ ධාතු. ඊළඟට බහිද්ධ ආපෝ ධාතු අර වගේම උදාහරණ කියන්නේ නැහැ. කියන්න දෙයක් නැහැ. අජ්ජත්ත පච්චත්ත වුණාම බහිද්ධාව තේරෙන ඕන කෙනෙකුට. බහිද්ධාවෙත් කියනවා නේද මේ වගේ ගලා යන වැක්කිරෙන වැగిරෙන දේවල් කියලා. යාචේවකෝපන අජ්ජත්තික ආපෝ ධාතු යාච බාහිරා ආපෝ ධාතු ආපෝ ධාතු රේවේසා. ඉතින් පුකුසාතික බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට දේශනා කරනවා ඕක ඇතුළත කිව්වත් පිටත කිව්වත් ආපෝම තමයි. ඒකයි ඒකේ අදහස. ඊළඟට ඔන්න කියනවා අපි මේ සම්බන්ධයෙන් අපේ මනස පවත්වා ගත යුතු ආකාරය. ඒක තමයි මේ කාරණේ දුඟක් වැදගත් වෙන්නේ. අපි සමහර වෙලාවට මේ පඨවි ආපෝ ආයෝ විස්තර කරන්න හරියට දඟලනවා. නමුත් ඒක යන්තමට තේරුම් අරගෙන ඒ පිළිබඳව අපේ ප්‍රතිපදාව තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. ඒක තමයි මෙතෙන්දී මතු කරලා ගන්න. මොකද්ද? තං ඒ ආපෝ ධාතුව නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. අන්න ප්‍රතිපදා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ආපෝ ධාතුව ශරීරයේ තියෙන්න පුළුවන් ඔය කියපු වැක්කිරෙන වැగిරෙන බොහෝ දේවල්. ඉතින් ඒවා තියෙන්නේ ඉතින් ශරීරයේ අවශ්‍යතාවයට. දැන් ලේ තියන්නේ ඇයි කියලා ඇහුවොත් ඉතින් ඒ ශරීරයේ උමනාවට නැති කඳුළු සොට්ටු සෙම්ම ඒව ඔක්කොම ශරීරයේ කොටස් මිසක මේවා මේ ශරීරයේ අවශ්‍යතාවය අනුව සබාධම විසින් නිර්මිත දේවල් ඒවත්. ඒවටින් ශරීරයේ පැවැත්මට තියෙනවා. ඉතින් අපි වඳුනගෙන තියෙනවා සම්බන්ධයෙන් අපේ යම් ක්‍රියාකාරකම් තියෙන ඒවයි ගුණාත්මක භාවයන් අපි අඳුනගෙන තියෙනවා. ලේ කිව්වොත් ඉතින් දැන් වෛද්‍ය විද්‍යාව කියයි ලේ නම් මෙහෙම තියෙන්න ඕන කියලා. එහෙම කියනවා. මුත්‍රා පරීක්ෂා කරලා ගියා මුත්‍රාවල මෙන්න මේ සංඝටක තියෙන්න ඕන. මේ මට්ටමෙන් මේ percentage එකෙන් තියෙන්න ඕන. මේ 100ට ගාන මේව මෙච්චර තියෙන්න ඕන. මෙච්චර තියෙන්න ඕන කියලා කියයි. ඉතින් එහෙම කියන්නත් ඉතින් ඕන කෙනෙකුට ඉඩ තියෙනවා. ඉතින් ඒක එපා කියන්න බෑනේ කාටවත්. වෛද්‍ය විද්‍යාවේ කරන පරීක්ෂණ ආරෝමය කාය විචේද විද්‍යාව ඇතුලේ ඉතින් මේවා මේ ගානට මේ විදියට මේ තැන්වල මේ ආකාරයෙන් තියෙන්න ඕනේ කියලා කියයි. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෑ ඒක. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මොනවා කිව්වත් අන්තිමට කියනවා නේතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා යථා භූතං. යථා භූතය නම් ඔය කියන ඔක්කොම මිමි වලින් සංඛ්‍යා වලින් ඒවයින් මේවයින් ගණනය කරලා කියනව නේද? ආපෝ ධාතුවේ ලේවල මෙහෙම තියෙන්න ඕන, මුත්‍රාවල මෙහෙම තියෙන්න ඕන, වසා මෙහෙම තියෙන්න ඕන ආදී වශයෙන් කියනව නේද? නමුත් ඒවා එසේම පවතින්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඒ තමම නේසෝමස් නමේසෝ අත්තා. අපි කැමති ආකාරයට කැමති රුචි ආකාරයට එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. අන්න සම්මප්පඤ්ඤාය මනාව ප්‍රඥාවෙන් දට්ඨබ්බං ආපෝ ධාතුව දැකිය යුතුයි. මොකද ඒක ආපෝ ධාතුව අපේ පෞරුෂයේ කොටස. පාඨවි ධාතුව පෞරුෂයේ කොටස. ඉතින් ඔය එකතු කරලානේ පෞරුෂයේ පවත්වාගෙන යන්නේ වෙන මොකෙන්ද? ඡ ධාතු අයම් පුරිසෝ. මේ කොටස් හයෙන් තමයි පෞරුෂය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ. ඉතින් එහෙම මනා ප්‍රඥාවෙන් දැක්කොත්
පඨවි ධාතුය නිබ්බින්දති. මේ ආපෝ ධාතුය නිබ්බින්දති. ආපෝ ධාතුව පිළිබඳව තියෙන ඒකේ යථා ස්වභාවය වැටහෙනවා. මේක අනිත්‍යයි, මේක අනාත්මයි, මේක විපරිණාමයටපත් වෙන දෙයක්, ඇති වෙලා නැති වෙලා යන දෙයක්, හේතුඵලයක්, හේතුවක් නිසා හටගන්න, හේතුවක් නිසා පවතින, හේතු ඇතිතාක් පවතින, හේතු නැති වුණාම නැතිවන, ওই විදිහට තේරෙනවා. ওই විදිහට අවබෝධ වෙන එක තමයි මේ සම්මප්පඤ්ඤා නිබ්බිදා. නිබ්බිදා කියන්නේ ඔන්න හරි ඒකේ යථා ස්වභාවයම අවබෝධ වීම නිබ්බිදා කියලා. නිබ්බින්දති. ඒ අවබෝධයටපත් වෙනවා. මොකද වෙන්නේ එතකොට? ආපෝ ධාතුය චිත්තං විරාජේති. ආපෝ ධාතුව පිළිබඳව ආපෝ කොටස් ඔයලේ අරව මේවා කියලා ආපෝ හැටියට දක්වපු ඒවා ගැන බහිද්ධාවේ ආපෝත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙමත් තියෙනවානේ. ඒවා පිළිබඳව තිබුණු තණ්හා මාන දිට්ඨි සිතින් දුරු වෙන එකයි චිත්තං විරාජේති කියලා කියනවා. හිත විරංජනේ වෙනවා. විරාග වෙනවා. අර රංජනේ වෙලා තිබුණේ රාග වෙලා තිබුණේ පාට. ඔය රංජනේ වීම, රාග වීම කියන එක හිත වර්ණවත් වෙලා තිබුණා මොනවයි? තණ්හා මාන දිට්ඨිය වලින්. දැන් මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. මේක තමයි විරාග කියන්නේ. ඒවා ගෙවිලා යනවා. මේවා පිළිබඳ දිට්ඨි තිබුණා නම්, මාන තිබුණා නම්, තණ්හා තිබුණා නම් තියෙනවනේ වගේ. ඔය පෞරුෂයේ හැටියට ගත්තම හරියට මාන තියෙනවා. ඔය පඨවි ගැන, ආපෝ ගැන, වායෝ ගැන එහෙම තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් නමුත් මේවා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඔන්න අපිට අනිශ්චිත වෙන්න පුළුවන් නේ. අපි නිතරම අපේ මාතෘකාවට මේක ගලප ගන්න ඕනේ. අපිට පුළුවන් අනිශ්චිත වෙන්න. සමහර විට නිශ්චිත වෙලා ඉන්න එක තමයි අර තණ්හා මාන දිට්ඨි. ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කිව්වොත් නිශ්චිතයි. එය මමය, එය මගේ, මට මං කැමති විදිහට පවත්වාගත හැකියි කිව්වොත් නිශ්චිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන කෙලින්ම අනිශ්චිතයට අවශ්‍ය උපදේශය දෙනවා. නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා. ඉතින් අපිට පටවිත් තියෙනවා, ආපෝත් තියෙනවා. අපි ඒවා පවත්වගෙනත් යනවා. සමහරට ආරක්ෂා කරගන්න ශරීරයේ පටවි කොටස්, ආපෝ කොටස්. අර දොස්තරලා අරගොල්ලෝ මේගොල්ලෝ කියන විදිහට ඉතින් අපි ඒවා රැක ගන්නත් බලන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ ඉතින්. බුදුරජාණන් වහන්සේත් අවුරුදු 80ක් යනකම් හතර මහා භූතේ රැක්කන්. හකින් නැත්තම් දානි වළඳන්න ඕනේ නැහැ. රකින්නේ නැත්තම් වතුර නාන්න ඕනේ නැහැ. රකින්නේ නැත්තම් බෙහෙත් ගන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම කෙරුවා. ඒ මොකද්ද කරේ? ඔය පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු රැක්කයි. පවත්වාගෙන ගියා. ප්‍රතිහාස්කරණය කෙරුවා. ඒවට උපස්ථාන කෙරුවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ලෝක සම්මතයේ හැටියට බුදුන් රහතුනුත් කරන වැඩක් නේ. නමුත් නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒකයි ස්වභාවය. මේක මම කියලා මගේ කියලා ගන්න බෑ. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. අනිත්‍ය අනාත්මයි කියන්නේ. ඉතින් අන්න එතකොට චිත්තං විරාජේති. අන්න අපි අනිශ්චිත වෙනවා. මේකට හේතු වෙලා හිටියනම්, නිශ්චිත වෙලා හිටියනම්, මම කියලා මගේ කියලා තණ්හා කරගෙන හිටියනම්, මාන ඇති කරගෙන හිටියනම්, විවිධ දෘෂ්ටි හදාගෙන හිටියනම් ඒවා ගෙවිලා යනවා. සිත විරාජේති. විරංජනේ වුණාම, විරාග වුණාම තමයි හිතේ ඔය සැහැල්ලුව, හිතේ සහනය, හිතේ ඇති වෙන්නේ. එතකන් හිත බරයි. හිත බරයි. හිත ওই විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු ගැන කියනවා. ඉතිරි ධාතු ගැනත් ওই විදිහටම බුදු පියාණන් වහන්සේ ඔය විස්තර දෙකක් ඉදිරිපත් වෙනවා. වායෝ ධාතු ගැනත් එහෙමම කියනවා. කතමාච බික්කෝ වායෝ ධාතු. වායෝ ධාතු සිය අජ්ජත්තිකා සිය බාහිරා. කතමාච බික්කෝ අජ්ජත්තිකා වායෝ ධාතියන් අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං. කක්කලං කරිගතංවත් ආපෝ ආපෝගතංවත් නෙවෙයි එතන කියන්නේ වායෝ වායෝගතං කියලා. ඒකත් අජ්ජත්තම් පච්චත්තම්.
තමන්ට ඒක තමාගේ වශයෙන් සලකන සහ තමන්ට අත්දකින්න පුළුවන් වායෝ ධාතු. හුස්මක් ගන්නකොට මේ ඇතුළත නාස්කුහරවල පෙනහල්ල පිම්බෙනවා. ඔය අත්දකින්න පුළුවන්. ඇහැට නම් පේන්නේ නැහැ. ස්පර්ශ වෙනවා. පිට ගන්නකොට පුළුවන්. කටින් ඇතුළට ගන්නකොට, කටින් පිට කරනකොට, අදෝ වායුව පිට වෙනකොට, පිට කරනකොට සමහරට සද්දෙටත් පිට වෙන්නේ. එතකොට ඒක පච්චත්ත. අත්දකින්න පුළුවන්. නෑ වායෝ කොටසක් ශරීරයේ තියෙනවා කියලා. පවතිනවා කියලා. හැසිරෙනවා කියලා. වායෝ ගතන් ඒවා. බොහොම සැහැල්ලුයි, හමායන ගතියෙන් යුක්තයි. වායෝ ගතන්. උපාදින්නම් වායෝ එකට ගොනු වෙනවා. ඒක හේතුඵල ධර්මානුකූල. සේයතිදං උද්දංගමා වාතා. අදෝගමා වාතා, කුච්චිසය වාතා, කොට්ටසය වාතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ නිකන් උදාහරණ වශයෙන් පුකුසාතිට අපිට පැහැදිලි කරනවා. උද්දංගම උඩට එනවා අපිට දැනෙනවා. අදෝ යටින් යනවා දැනෙනවා. කුච්චිසය සමහරට බඩ නිකන් පිම්බිලා බඩ පුරෝ දාලා දැනෙනවා. කොට්ටසය වාතා. ඔය යම් තැන්වල කෝෂ්ඨ කියලා අපි කියන්නේ. කෝටර කියලා කියන්නේ ඔය ඉසගැක්කුම් අරෝමේ හැදෙන සමහර වෙලාවට වාතමාරු කියලා කියන්නේ. අපි පොඩි ඉඩ තියෙන තැන් තියෙනවා. සයිනස් වල එහෙම බ්ලොක් වෙන්නේ. ඒ වගේ ඉතින් අපිට හොඳටම දැනෙනවා වාතය හිර වෙලා තද වෙලා ඒ වගේ. මේ කොට්ටසය කියලා කියන්නේ කුච්චි සහ කොට්ට කියන්නේ දෙක. කුච්චි කියන්නේ බඩ. කොට්ට කියන්නේ ඔය ශරීරයේ වෙනත් ඉඩ තියෙන තැන්. ඕනතරම් ඉඩ තියෙන තැන් තියෙනවා. ඕවා ගිහිල්ලා සියුම් තැන්වල වාතයේ ගමන් කරනවා. සමහර වෙලාවට ගමන් කරන්න බැලුවොත් හිර වෙනවා, බ්ලොක් වෙනවා, තද වෙනවා. එතකොට තමයි වාතමාරු කියලා වර්ගයක් අපිට හැදෙන්නේ. ඔය විදිහට. අංගමංගානුසාරිනෝ වාතා. අස්වාස ප්‍රස්වාස. ඔය කියන්නේ ආස්වාස ප්‍රස්වාස වශයෙන් යම් ශරීරාංගවල පවතින වාතයේ තියෙන. ඉති යංවාපන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං වායෝ ගතං උපදින්න. ඒක ටිකක් කිව්වට ඉතින් තවත් තියෙන්න පුළුවන්. ඔච්චර නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අඤ්ඤම්පන කියලා කියන්නේ. මම ඔය ඔක්කොම කිව්වා නෙමෙයි. ඔය වගේ තවත් තියෙන්න පුළුවන් කියලා. අන්නේ ඔක්කොම අජ්ජත්තිකා වායෝ ධාතු. හැටියට දක්වනවා යම් උච්චති වික්කෝය අජ්ජත්තිකා වායෝ ධාතු. අනිත් ඒවා වගේම බාහිරා වායෝ ධාතු වලට උදාහරණ කියන්නේ. මොකද උදාහරණ කියන්න ඕනේ නැහැ. අජ්ජත්තික වායෝ ධාතු තේරුම් ගත්තාම ඉතින් ඒකම බාහිර ධාතුවත් ඒකමනේ. බාහිරේ තියෙන එකමයි ඇත්තටම මේ ටික වෙලාවකට ඇතුලේ තියෙන්නේ. අර ශරීරයේ තුල තියෙනකොට තමයි ඉතින් මගේ වාතමාරුව හරි මගේ වායෝ මගේ හුස්ම මං වාතය පිට කරනවා ආදී වශයෙන් කියන්නේ. ඒක අර ශරීරයට සම්බන්ධ වුණා. නමුත් යාච අජ්ජත්තිකා යාච බාහිරා වායු ධාතු රේවේශ. ඒ බාහිර කිව්වත් ඇතුළත කිව්වත් ඉතින් වායු ධාතුවම තමයි. එච්චරයි. ඔන්න එතෙන් ඉඳලා අර ප්‍රතිපදාව. තං නේතම් මම නේසෝ හමස්මින මේසෝ වත්තාතිය මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බා. අන්නේ විදිහට මේක දැන අවබෝධ කරගත යුතුයි. මේක මෙහෙම තිබුණාට මේකේ ස්වභාවය අනිත්‍ය අනාත්ම ස්වභාවය මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. දැන් එතකොට තමයි නිබ්බිදාව ඇති වෙන්නේ. මේකේ යථා ස්වභාවය වැටේ. නිබ්බිදා විරජ්‍යති. වායෝ ධාතුව චිත්තං විරාජේති කිව්වේ ඒක. විරංජනේ වෙනේ පිළිබඳව තණ්හා මාන දිට්ඨි තිබ්බනම් ඒවා ඉවත් වෙලා යනවා. හිත නිදහස්. තේජෝ ධාතුව ගැන ওই විදිහටම පැහැදිලි කරනවා. අපි ඒක බලලා මේ කතාව විරාම කරමු. කතමාච බික්ක තේජෝ ධාතු සිය අජ්ජත්තිකා සිය බාහිරා. තේජෝ ධාතුවත් අර ශක්ති ඇතුළතක් තියෙන පිටතක් තියෙන. කතමාච බික්ක අජ්ජත්තිකා තේජෝ ධාතු. ඇතුළත තේජෝ ධාතුව අඳුන ගන්න ක්‍රමයක් විතරයි කියන්නේ. තේජෝ ධාතුවේ හැසිරීමක් විතරක් පෙන්වනවා. යම් අජ්ජත්තම් පච්චත්තම් තේජෝ ගතං උපාදින්න. ඒකත් අපිට අත් දකින්න පුළුවන් ඇතුළත. ඒක කක්කලං කරිගතංවත් වායෝ ගතංවත් ආපෝ ගතංවත් නෙවෙයි කිව්වේ තේජෝ ගතං.
ශක්ති විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක අඳුන ගන්න පුළුවන්. මොන අඳුන ගන්න පුළුවන් අවස්ථා වෙන්නනෝ. යේනච සන්තප්පති. යම් ආකාරයකින් මේ රස්නෙට දැනෙනවා සමහර වෙලාවට අපි නිකන් තැවීම වගේ දේවල් කරනවා. සන්තප්පති. සමහර වෙලාවට තේජෝ ධාතුව විසින් කරනවා ජීරියති. දි รา පත් කරනවා. දැන් බඩට මොනවා හරි ගියාම ඒක අපි කියන්නේ දිරවනවා කියන්නේ. සන්තප්පති කියන්නේ අපි කියන්නේ ඇඟේ රස්නේ දැනෙනවා කියන්නේ. ඔන්න ඔය වගේ දේවල්. තවන ගතිය, දිරවන ගතිය, යේනච පරිඩයිහති. සමහර වෙලාවට ටිකක් දැවෙන වගේ ගතිය ලක්ෂණ. යේනච අසිත පීත කායිත සායිත සම්මා විපරිණාමං ගච්ඡති. කන බොන රස විඳින දේවල් විපරිණාමයටපත් කරනවා. තේජෝ ධාතුව විසින්. මේක තේජෝ ධාතුවේ එක ලක්ෂණ. මේ තේජෝ ධාතුව අඳුන ගන්න ලක්ෂණ කියන්නේ මේ. විපරිණාමයටපත් කරනවා. ඔන්න ඔය වගේ උදාහරණ කීපයක් කියලා යං වා පන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්න අයං උච්චති බික්ඛු අජ්ජත්තිකා තේජෝ ධාතු. ඉතින් ඔන්න ඔය වගේ ශාරීරිය අපිට දකින්න පුළුවන් තේජෝ ධාතු එක එක විදිහට වැඩ කරනවා. අතපය දිගාරිනවා, එහා මෙහා කරනවා, යැවිදිනවා, උඩ පනිනවා, දඟලනවා. ඔය ශාරීරියේ තියෙන හැම හෘදේ වස්තුව පෙනහළු වකුගඩු ආදී ඒවා වැඩ කරන්නේ තේජෝ ධාතුව නිසා. අපි ඕකට අන්තිම වශයෙන් පොදු නමක් කියනවා පණ කියලා. පණ. ඕක අඩු වෙනකොට තමයි අපි කියන්නේ පණ නෑ. ආදී වශයෙන් කියනවා. ඒතර තේජෝ කියන්නේ හොඳ පැහැදිලිවම කියවම ශක්තිය ශරීරය. ඉතින් ඒක එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. අර බුදුරජාණන් වහන්සේ ඒක ක්‍රියාත්මක වෙන අවස්ථා උදාහරණ වශයෙන් කියන්නේ. කන බොන ඒවා දිරවනෝ ඒ තේජෝ ධාතුවෙන් කරන වැඩ. සීතල උෂ්ණ ඇති කරනෝ තේජෝ ධාතුවෙන් කරන වැඩ. පුම්බනවා අකුලනවා වායෝ ධාතුව උනාට ඒ පුම්බන්න නම් තේජෝ තියෙනවා. වායෝ තිබුණට පුම්බන්නේ කොහමද? ශක්තිය නැති කෙනා. හුස්මක් ඇතුළට ගන්න පුළුවන්ද ශක්තිය නැතුව? ශක්තිය පිරිහීගෙන යනකොට හුස්ම ගන්න බැරි වෙනවනේ. එතකොට ඒකනේ මැෂින් එකක් දාලා හුස්ම අල්ලන්නේ තේජෝ ධාතුව අඩු වෙලා. එතකොට දානවා මැෂින් එකක් දාලා පෙනහල්ල පුම්බනවා අකුලනවා. තේජෝ ධාතුව පිරිහුණා. හෘදේ වස්තුව නිසි විදියට දුවන්න බැරි වෙනවා තේජෝ ධාතුව අඩු වුණාම හෘදේ වස්තුව. එතකොට මොකද කරන්නේ? පිටින් සපෝට් එකක් දෙන්න. උපකාරකයක් දානවා. දාලා ඔය ශරීරය ඇතුළෙම මේ ඒක තියලා තියෙන බැටරියක් දාලා සමහර වෙලාවට ඉතින් අරගෙන කරන්ට් එකක් වගේ තේජෝ දෙනවා හෘදේ වස්තුවට. දුන්නා තව ටිකක් මෙයා ශක්තිය අර උපකරණයේ ශක්තිය අරගෙන තේජෝ අරගෙන දැන් ශරීරයේ තේජෝ හිඳිලා. ඉතින් මෙහි බැටරියක් දාලා උපකරණයක් දාලා පපුවේ කොහෙන් හරි තියලා ඒක අමාස්යෙන් තියලා. ඉතින් ඕකෙන් අල්ලලා දෙනවා අර හෘදයට තේජෝ. දුන්නාම ඉතින් වැඩ කරා. ඔය විදිහට. ඉතින් ඕවයින්ම අපිට තේරුම් ගන්න පුළුවන් තේජෝ ධාතුව නේතම්මම නේසෝ හමස්මින මේසෝ වත්තාති. මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න බෑ කියන කාරණා. එහෙම නැත්නම් සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මනාව ප්‍රඥාවෙන් මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම තමයි නිබ්බින්දති. ඇත්තම தත්ත්වය තේරෙනවා. හැබැයි தත්ත්වය තේරෙනවා. හැබැයි தත්ත්වය තේරුණාම නිබ්බිදා විරජ්‍යති. චිත්තං විරාජේති. හිතේ පිළිබඳව තිබුණා නම් තණ්හාමාන දිට්ඨි ඒවා ඉවත් වෙනවා. ඒකයි ස්වභාවය. ඒ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පළමු කොට මේ ච ධාතු අයම් පුද්ගලෝ කියන තැන ඒ සතර මහා ධාතු විස්තර කරනවා. ඒ තව දුරටත් ඉතින් මේකේ ආකාශ ධාතු විඥාන ධාතු දෙකක් තියෙනවා. ඒවත් අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතිරි ධාතු දෙක ගැන පොඩි අදහසක් ඉදිරිපත් කරමු. එතකොට අපිට ඒ කොටස මා කරන්න පුළුවන් වෙන නිසා එතකොට ඉතිරි ධාතු දෙක හඳුන්වන්නේ ආකාශ ධාතු විඥාන ධාතු කියලා. ඒකත් අපි සූත්‍රයට අවධානය
යොමු කරමු. කතමාච භික්ඛවේ ආකාශ ධාතු. ආකාශ ධාතු සිය අජ්ජත්තික සිය බාහිර. කතමාච භික්ඛු අජ්ජත්තික ආකාශ ධාතු. යං අජ්ජත්තං පච්චත්තං ආකාශං ආකාශගතං උපාදින්නං සීයතිදා. ආකාශ කියන්නේ හරිම බරපතල නැහැ, ඉඩ කියන එක. බුදුරජාණන් වහන්සේ උදාහරණ හැටියට දක්වන හරිම සරලව කන්න චිද්දම් නාස චිද්දම් මුඛද්වාරං යේනච අසිත පීත කායද සාහිතං අජ්ජෝ හරති යත් යත්ච අසිත පීත කායද සාහිතං සම්තික්ඨති යේනච අසිත පීත කායද සාහිතං අදෝභාගං නික්කමති. උදාහරණ හරි ලස්සන උදාහරණ. මේවා මේ අපිට අත්විඳින්න පුළුවන් දේවල් හොඳට. කන්න චිද්දම්. දැන් කනේ සිදුරක් තියෙනවනේ. ඉතින් කන සිදුරේ යම් ඉඩක් තියෙනවා. එතන අපිට මේ කොටන් බඩ් එකක් දාන්න, කන් හැන්දක් දාන්න පුළුවන්කම තියෙන්නේ මොකද? ඒ ආකාශයේ ඉඩ තියෙන නිසා. ඉඩ නැත්තම් එතනින් දාන්න බෑ. නාස චිද්දම්. නාසයේ සිදුරක් තියෙනවා. එතන තියෙන ඉඩ අවකාශයක් තියෙනවා. ඒකනේ මොනවා හරි අපිට ඇඟිල්ල හරි දාලා සුද්ධ කරන්න පුළුවන් වෙලා තියෙන ආයි. මුඛද්වාර. කටේ තියෙන ඉඩ. මොනවා හරි කටේ බත් හරි මොනවා හරි කටට දාන්න පුළුවන් වෙලා තියෙන්නේ අවකාශය නිසා, ඉඩ නිසා. ඊළඟට කියන්නේ යේනච අසිත පීත කායිද සායතං අජ්ජෝහරති. දැන් අපි මොනවා හරි කෑමක් බීමක් කටේ තාපුවාම අජ්ජෝහරති කියන්නේ ඇතුළට මේක යාගන්න නම් ඉඩක් තියෙන්න බෑ. දැන් කටට දාපු එක පල්ලෙහාට ආමාශයට යන්න ඉඩක් තියෙන්න බෑ. ඉඩක් නැත්නම් යාගන්න විදියක් නැහැ. අජ්ජෝහරති. ඊට පස්සේ සම්තිට්ඨති. අසිත පීත කාය සායතං සම්තිට්ඨති. ඒක දැන් ආමාශයේ තියෙන්නත් ඉඩක් තියෙන්න බෑ. ආමාශයේත් එතන ඉඩක් තියෙනවා. කටේ ඉඳලා ආමාශයට යන අපි කියමු ඒකට මේ ආහාර මාර්ගය කියලා. ඒකෙත් තියෙන ඉඩක්. ඒ ඉඩ තියෙන නිසානේ කටේ ඉඳලා ආමාශයට යනකම් මේක යන්නේ. ආමාශයේත් ඒකට තියාගන්න ඉඩක් තියෙනවා. කාපු බීපු දේ. ඒ විතරක් නෙවෙයි කාපු බීපු දේ අනිත් පැත්තෙන් පිට කරනවා. පිට කරන්නත් ඉඩක් තියෙන්නේ බෑ. මල මාර්ගයේත් ඉඩක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ දක්වන හරි ලස්සන සරල උදාහරණ. අපිට අජ්ජත්තම් පච්චත්තම්. ඇතුළත තියෙන අත්දකින්න පුළුවන් දේවල්. හරිම සරලයි. ඉතින් ওই විදිහට ඊළඟට කියනවා යම්පන වාඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාසගතං අගං අගගතං විවරං විවරගතං අසම්මුට්ටං මාංශලෝහිතේහි උපාදින්නං ආදී වශයෙන් කියන ඔය තවත් නොයෙක් තැන්වල විවර වෙච්ච තැන්වල විවෘත වෙච්ච තැන්වල ඉඩ අවකාශ වෙච්ච තැන්වල ඕනතරම් ඔය ඉඩ තියෙන්න පුළුවන්. අයං ඔච්චර බිකෝ අජ්ජත්තික ආකාශ ධාතු. මේක තමයි මේ ශරීරය ඇතුළත තියෙන ඉඩ. ඉතින් බාහිර ආකාශ ධාතුව විස්තර කරන්නේ නැහැ කොහොමදත්. මොකද මේක විස්තර කරපුවම මේක තේරෙනවා. යාචේවකෝ පන අජ්ජත්තික ආකාශ ධාතුව යාච බාහිර ආකාශ ධාතුව. ආකාශ ධාතු ඉඩම තමයි කොහෙ තියුණත්. ඉතින් ඉඩ අඩුවෙන් ඉඩ තියෙන තැන් තියෙනවා. වැඩියෙන් ඉඩ තියෙන තැන් තියෙනවා. අඩු වැඩි වශයෙන් ඉඩ තියෙනවා. සරලම තේරුම ආකාශ කියන්නේ ඉඩ කියන එක. ඊට වැඩි දෙයක් නෑ. ඉතින් ඔය ඉඩ හැබැයි අඩු වැඩි වෙන්න පුළුවන් නේ. තං නේතම් මම නේසවමස්මි මේසෝ මේ අත්තාති ඒව මේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. ඔය ඉඩ අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඉඩ මට ඕන හැටියට මං කැමති විදිහටම තියාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඇතුලේ ඉඩත් එහෙමයි. බාහිර ඉඩත් එහෙමයි. ඉඩ ඇහිරෙනවා, ඉඩ අඩු වෙනවා, ඉඩ වැඩි වෙනවා. කොහොම වෙනවනේ? ස්පේස් අවකාශයේ ඉඩ වස්තු අතර පරතරය. ඒක නෙමෙයි ආකාශ කියන්නේ. හරිම සරලයි මේවා. මේ බරපතල විදිහට නිකන් මේ මහා නිකන් සංකීර්ණ කරගන්න ඕනේ. අපේ පෞරුෂයේ සකස් වෙලා තියෙන ඔය ඉඩත් එක්ක නේ. ඕවා එක්ක. ඉතින් ඕවා හැබැයි අපි කියලා මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම අවබෝධ කරගත්තම ඕවා ගැන තියෙන යම්කිසි ආකාරයක තිබුණා නම් තණ්හාමාන දිට්ඨි නැත්නම් වැරදි වැටහීම්, වැරදි විවහාරයන්, වැරදි භාවිතයන් ඒව ඔක්කොම අයින් වෙලා යනවා.
ආකාශ ධාතුය චිත්තං විරාජේති. ඒකයි ස්වභාවය. ඊළඟට විඥාන ධාතුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ඇත්තටම ටිකක් සංකීර්ණයි. අතාපරං විඥානං ඒව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං කියලා ඒක ටිකක් විස්තර කරන ආකාරයත් පොඩ්ඩක් වෙනස්. ඒක නිසා මම විඥාන ධාතුව ගැන විස්තර කිරීම පොඩ්ඩක් ඉදිරියට තියන්නම්. මොකද ඒක දීර්ඝ විස්තරයක් තියෙනවා. මොකද විඥාන ධාතුවෙන් තමයි අපි කියපු පඨවි ආපෝ වායෝ තේජෝ ආකාශ කියන මේ හැම එකක්ම මේ විස්තර කරන්න පුළුවන්, ග්‍රහණය කරන්න පුළුවන්, වෙන් කර හඳුනා ගන්න පුළුවන්, විඳින්න පුළුවන්. ඔය ඔක්කොම කෙරෙන්නේ විඥාන ධාතුවේ. අපි විඥාන ගැන කලින් සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා. නමුත් ඒක නිසා ඒවත් තියාගෙන ඒ දැනුමත් අපි ළඟ දැනට තියෙන නිසා ඒවත් තියාගෙන අපි විඥාන ධාතුව ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. මොකද සූත්‍රයේ විඥාන ධාතුව අතාපරං විඥානං ඒව අවසිස්සති කියලා ඒක ගොඩක් විස්තර සහිතව බුදුරජාණන් වහන්සේ විඥාන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන වේදනා සම්බන්ධ කරලා පස්ස සම්බන්ධ කරලා ওই විදිහට මේ දක්වනවා. ඉතින් ඒක නිසා අපි ටිකක් ඒක ඊළඟ සාකච්ඡාවට තියාගමු. අපි සාමාන්‍ය මේ සාකච්ඡාව තුළ කතා බහකටත් එළඹෙනවා. ප්‍රශ්න ගැටළු ආදී දේවල් ඉදිරිපත් කිරීමකටත් ඒක නිසා ඉතිරි වෙලා තියෙන අපි පොඩි කාලය මම කැමති ධර්ම සාකච්ඡාවට යොමු කරගන්න. හොඳයි අපි මෙතෙන් සිට වෙනදා වගේ අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා. සාකච්ඡාවට යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අවිනාශ අවසරයි. ඔව්. අපේ හමුදුරනේ ඔය මේ මම සමහර ඔය දේශනාවල අහලා තියෙනවා. දැන් අපිට පටවි ධාතුවක් හම්බ වෙනකොට අනිත් තුනේමත් කම්බිනේෂන් එකක් එක්කයි හම්බෙන්නේ කියලා. හැබැයි එහෙම කතා ඒ කියන්නේ දැන් පටවි ධාතුවක් හම්බ වෙනකොට අඩු වශයෙන් ඔය ආපෝ තේජෝ වායෝ තියෙනවා කියලා. හැබැයි එහෙම කතාවක් මේ සූත්‍රේ කියවෙන්නේ නැහැ නේද? මට වෙන තැනකවත් හම්බෙලා නැහැ. ඔබ වහන්සේට එහෙම හම්බෙලා තියෙනවද? නෑ. ඔව් ධාතු විස්තර කරන තැන්වල මේ පඨවි ධාතුව හැටියට උදෙක් ඒක තනිව අරගෙන තමයි විස්තර කරන්නේ. නමුත් දැන් මේවා අන්තිමට මේකෙදි කියනවනේ ච ධාතු අයම් පුද්ගලෝ කිව්වම එතෙන්දි කියවෙනවා මේවා අපි වෙන වෙනම පැහැදිලි කෙරුවට මොකද මේවා එකට පවතින්නේ. ඉතින් එකට තමයි පවතින්නේ. ඇත්තටම දැන් පඨවි ධාතු හැටියට ගත්තත් පඨවි කොටස් කියලා අපි කියන දේ ශරීරයේ කේසාලෝමනක දන්තාදී වශයෙන් ගත්තොත් උදාහරණ වශයෙන් ඒවයි මේ පඨවි ගතිය 100ට ගන්න වැඩි නමුත් ඒවයිත් ආපෝ වායෝ තේජෝ ඇතුළත් යම් ප්‍රමාණයකින් ඊළඟට මේවා වෙන වෙනම කතා කරාට වෙන වෙනම පැහැදිලි කරාට මේවා ඇත්ත වශයෙන්ම එකතු ගොනු වෙලා දැන් බලන්න අපි විඥාන ධාතුව ගැන අද කතා කරුවේ නැහැ. නමුත් ඉතින් පඨවි ආපෝ ආයෝ ලක්ෂණ අඳුනගන්නේ මොකෙන්ද විඥාන ධාතුව වෙන්නේ? විඥාන ධාතුව නැතුව පඨවි අඳුනන්න බෑ, ආපෝ ආයෝ තේජෝ අඳුනන්න බෑ. කතා කරන්නවත් බෑ අපිට විඥාන ධාතුව නැතුව. එතකොට එහෙනම් මේවා එකට බැඳිලානේ, එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අර විස්තර කරන තැන්වල නම් මහත්ය කියන විදිහට මේ වෙන වෙනම තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අර තේරුම් ගැනීම සඳහා මේක කරන්නේ. එහෙමයි. අන්නේ විදිහට. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හයක් මේ විවහාරයේ තිබුණට මේ ධාතු හය තුලම ධාතු සංකලනයක් නේද ස්වාමීන් වහන්සේ තියෙන්නේ? ඔය එක තමයි දැන් අර කලින් මහත්තයා මතක් කරත් ඒ කාරණේ තමයි. මේවා මේ විස්තර කිරීමේදී වෙන් වශයෙන් විස්තර කරන්නේ තේරුම් ගන්න සඳහා විතරයි. තේරුම් ගන්න ඕනනේ එහෙම වෙන් වශයෙන්. එතකොට ඒවා ඊට පස්සේ ඒවා සංකලන කියන වචනේ. ඔව් ඒ කියන්නේ එකට මිශ්‍රව
තමයි පවතින්නේ. ඒක හරි. ඒක තමයි අර පැහැදිලි කරේ කලින් දැක්වෙත් උපාදින්න කියන වචනේ පාවිච්චි කරලා තියෙන බුදුදහමේ. ඊළඟට තව වචනයක් පාවිච්චි වෙලා තියෙනවා මේ චත්තාරෝ මහා භූත චතුන්නංච මහා භූතං උපාදාය කියලා. උපාදාය උපාදින්න කියන වචනේ තමයි ඔය assemble නැත්නම් ඔබතුමී පාවිච්චි කර වචනේ මේ සංකලනයේ වෙලා තියෙනවා කියන වචනේට පාලියෙන් යොදලා තියෙන්නේ උපාදින්න උපාදාය කියන වචන. assemble වෙලා තියෙනවා කියන්නේ. ඒකට මිශ්‍ර වෙලා තියෙනවා. නමුත් අර තෝරද්දි නැත්නම් විස්තර කරද්දි විභංග වලදී මේවා 6 වෙන් කරලා දක්වනවා. පඨවි ආපෝ ආයෝ තේජෝ ආකාශ විඥාන කියලා. නමුත් මේවා එකට පවතින. එහෙම කඩලා පැත්තකින් තියන්න පුළුවන් කමක් නැහැ එකක්වත්. මේ පඨවි කොටස් වෙනම තියන්න ආපෝ වෙනම එහෙම පුළුවන් කමක් නැහැ. ශරීරේ. එහෙම කොටසක් අපි හිතමු දත් ටික ගලවලා පැත්තකින් තිබ්බා කියලා නැත්තම් ඔය. ඒ වුණාට ඒ දත්වලත් තියෙනවා ඒ පඨවි ආපෝ ආයෝ තේජෝ ආකාශ විඥාන ඒ ගලවලා පැත්තකින් තිබ්බත් ඒක විඥාණයෙන් තමයි ගලවලා පැත්තකින් තිබ්බයි කියලා කියන්නේ. විස්තර වෙන දැන් මේක කටේ නැහැ බිම තියෙන්නේ. දැන් මේක ගලවපු දත ඔය ඔක්කොම කියන්න පුළුවන් ඉන්නේ විඥාන ධාතුව. නැත්තම් ඒක ගැන කියන්න විදියක් නැහැ. එහෙනම් සංකලනේ තියෙනවා. උපාදින්න ගතිය තියෙනවා. උපාදාය ගතිය තියෙනවා. මේ උපාදින්න කියන වචනේ මෙතන හැමතිස්සෙම ඉදිරියට තියෙන බුදුරජාණන් වහන්සේ. උපාදින්නම් කියන වචනේ දිගටම ඉදිරියට දෙනවා. ඒ කියන්නේ සංකලනය කියන අදහස තමයි. ඒක හරි. එකට එකතු වෙලා තියෙන්නේ, ගොනු වෙලා තියෙන්නේ, මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ ස්වභාවය. ඉතින් හොඳයි. ඒ කාරණේ හරි. ඒක අපි අදහසක් හැටියට මේකට අපි එකතු කරගන්නවා. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දේවල් නෑ වගේ අපේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සුපුරුදු ආකාරයෙන් අපේ දහම් හමුව ඊළඟ දවසේ හමු වෙලා කරා. එහෙමනම් අපි අද දහම් හමුව නිමා කරමු. සුපුරුදු විදියට අපි හෙට නෙමෙයි අනිද්දා එකතු වෙලා මේ ධාතු විභංග සූත්‍රයේ ඉතිරි කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සාකච්ඡාවේදී අපි අද විශේෂ දවසක් නිසා ඉතින් ලෝක සම්මතයේ හැටියට අපිට නම් ඒක විශේෂ දවසක් නෙවෙයි. කැලෙන්ඩර් වලින් මම අද එක කැලෙන්ඩරයක් ඉවර වෙලා තව කැලෙන්ඩරයක් බිත්තියේ එල්ලන දවසනේ. ඉතින් ඒක නිසා අපි තවත් ඒකට අදාළ අච්චෙන්ති සූත්‍රයත් අපි ටිකක් අවධානයට ගත්තා. ඒව තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ හේතුව නිසා අපි පොඩ්ඩක් කතා කරේ. පොඩි සූත්‍රයක් නමුත් ගැඹුරු අදහසක් ඉදිරිපත් වෙන සූත්‍රය. ඊළඟට අපි අනිශ්චිත විහරණේ මාතෘකාවට අදාළව අපි අලුත් සූත්‍රයක් අද ඉදිරිපත් කරගත්තේ. ඒ තමයි මේ පොක්කුසාති භික්ෂුව අරබයා බුදු පියාණන් වහන්සේ කරන දේශනාව මජ්ක්‍ධිම නිකායේ පරිපන්නාසකේ විභංග වර්ගය ඇතුළත් වෙන මේ ධාතු විභංග සූත්‍රය. ඒකත් අපි සාකච්ඡාවට ගත්තා. එතනින් කොටසයි ඇත්තටම අපි කතා කළේ. අපිට මේ ධර්මයේ සාකච්ඡා කරන්න ඉච්චර හදිසි නෑ. අපි දැනටමත් මේවයි ස්වභාවයේ තේරුම් අරන් තියෙනවා. ඉතින් ටික ටික අපි තව ධර්ම මනසිකාරයට හොඳයි මේවා සාකච්ඡා කරන්නේ. ඒ සඳහා අපි ධාතු විභංග සූත්‍රය ඉදිරිපත් කරගත්තේ. එhmenan අපි ඉතිරි කොටස් ඉතිරි හමුවලදී සාකච්ඡා කරමු. අදට දහම් හමුව අපි මෙසේ නිමා කරනවා. වෙනද වගේම අපේ සුපුරුදු අපේ දහම් හමුවට අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙනින් වහන්සේලා ඇතුළු අපේ උපාසක උපාසිකා කල්යාණ මිත්‍ර පිරිස බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි එකතු වුණා. ඉතින් මේ ලැබූ ධර්ම අවබෝධය ඒක සම්මප්පඤ්ඤාය යථා භූතං පස්සනාවක් වෙන්නම ඕන. ඇතිතත්තු මනා ප්‍රඥාවෙන් දැකීමක් බවට පත් කරගන්න ඕන. අපි නිතරම මේක භාවනාවට ගන්න ඕනේ. පඨවි ආපෝ වායෝ තේජෝ ආකාශ විඥාන අපිට නිතරම හමු වෙනවා. හමු වෙන්න හේතුව මේවා අපේ ශරීරය අපේ පෞරුෂය සකස් වෙලා තියෙන්නේ මේ 6. ඉතින් මේ පෞරුෂය තුලින් පෙන්වන්නේ ප්‍රකට කරන්නේ මේ 6 තමයි. ඕක අපිට භාවනා කමටහනට ගන්න බැරි කමක් නැහැ.
ඉතින් මොන විදිහේ පෞරුෂ ගැන කිව්වත් ස්ත්‍රී හරි පුරුෂ හරි මොන විදිහේ පෞරුෂ ගැන අපි කියනවා පුරුෂ ගැන ඒ මොන පුරුෂ වුණත් උත්තම පුරුෂ වුණත් මධ්‍යම පුරුෂ වුණත් ප්‍රථම පුරුෂ වුණත් ස්ත්‍රී පුරුෂ වුණත් පුරුෂ වුණත් මොන පෞරුෂ වුණත් ඔය හයෙන් තමයි නියෝජනය වෙන්නේ. ඉතින් අපිට ඒකෙන් බලන්න පුළුවන් මේවා නිත්‍යද ආත්මද අවිපරිණාමීද ආදී වශයෙන් බලන්න පුළුවන්. මේ පෞරුෂය තුල ඉඳගෙන ඒකෙන් බැහැර වෙන්න දෙයක් නැහැ, බැහැර වෙන්නත් බෑ. මේ පෞරුෂය තුල ඉඳගෙනම අපිට බලන්න පුළුවන් මේක නිත්‍යද ආත්මද. එතකොට මේ පෞරුෂය පිළිබඳව මේ පුරිසත්වයේ පිළිබඳව අපේ තණ්හා මාන දිට්ඨිය ඇති වෙලා තිබ්බනම් ඒක ගෙවිලා යනවා. ඒක ඉවත් වෙලා යනවා. චිත්තං විරාජේති. ඒකම තමයි මේ නිවීම සැනසීම අනිශ්චිත විහරණය කියන්නේ ඒක. පෞරුෂයට නිශ්චිත වෙලා ඉන්න පුළුවන් කෙනෙක්. එහෙම වෙනවනේ. ඒක නිසානේ ඕව නිකන් උස්ස ගන්න, පෞරුෂ උස්ස ගන්න. අනිත් අය එක්ක නිකන් සංසන්දනය කරන්න. විශේෂ පෞරුෂ හදා ගන්න. දඟලන දැඟලිලි බලන්න. ඒවයි තියෙන අවිද්‍යාත්මක මෝඩ ලක්ෂණ. ඉතින් ඕව ඔක්කොම ගෙවිලා හිඳිලා යන ඔය පෞරුෂය ච ධාතු අයම් පුරිසෝ කියන බුද්ධ දේශනාව අපි ගැඹුරින් තේරුම් ගත්තා. හොඳයි එහෙනම් ඒ අවබෝධය අපි හැම දිනාටම අනිශ්චිත විහරණේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාදු හොඳයි තෙරුවන් සරණයි සුවපත් වේවා.